ඔන්න දැන් අපි අද වැඩේට යන් ගිය සතිය අපි ඉවර කරා මෙන්න මේ වෙනකොට මෙන්න මේ ටික මෙන්න මේ වෙනකොට මෙන්න මේ දේවල් අපි ඉවර වෙලා තියෙනවා අපි ඉස්සලාම ඉවර කරා පළවෙනි දවසේ බල සම්ප්‍රේෂණ පද්ධතිය හරි එන්ජිමක කොහොමද බලය සම්ප්‍රේෂණය කරන්න කියලා පළවෙනි දවසේ ඉවර කරා දෙවෙනි දවසේ අපි ඉවර කරා එන්ජිම කියන කෑල්ල එන්ජිම කොයි විදිහට වැඩ කරන්න කියලා තුන්වෙනි දවසේ අපි ඉවර කරා ආයි ජීවිතේට අමතක වෙන්නේ නැති වෙන්න සිව් පහර ඉගෙන ගන්න කොහොමද කියලා ඊට පස්සේ ඊළඟ දවසේ අපි කරා හතරවෙනි දවසේ විදියට දෙපහර එන්ජිම සහ දෙපහර එන්ජිම කරා ඊට පස්සේ පස්වෙනි දවසේ විදියට අපි පොලිගු ජුවල එන්ජිමයි සම්පීර්ණ ජුවල එන්ජිමයි කරා ඊළඟට 6 වෙනි දවසේ විදියට අපි ගිය සතියේ කරා මොකක්ද කොහොමද කපාට මූර්තක සරහනක් වැඩ කරන්නේ කියලා. හරි. අද අපි පොඩි කැලරි ටිකක් තියෙන අද ලොකු අමාරු කතන්දරයක් නැහැ. ඒ හින්දා ඉක්මනට අපිට කරන්න ගියයි. අද අපි කරමු එහෙනම් මොකක්ද? එන්ජිමක ප්‍රධාන සංරචක. අද මාතෘකාව ලියාගන්න පුතේ එහෙනම්. අර කියන මාතෘකාව එන්ජිමක ප්‍රධාන සංරචක. අපි කතා කරන්නේ අද එන්ජිමක ප්‍රධාන සංරචක. එන්ජිමක ප්‍රධාන සංරචක ගත්තහම එන්ජිමක් හරියටම ප්‍රධාන කොටස් තුනකට බෙදනවා අපි. ප්‍රධාන කොටස් තුනකට බෙදන්නේ මේකේ භාවිතයට සහ පුතේ මේක හසුරවන්න හරිය ලේසි වෙන්න සහ මේක ඉගෙන ගන්න පහසු වෙන්න අපි එන්ජිමක් ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. ඒ ප්‍රධාන කොටස් තුන තමයි එකක් අපි මෙන්න මේ මැද කොටසට කියනවා එන්ජින් බඳ කොටස කියලා. මෙන්න මේකට එන්ජින් හිස කියලා කියනවා. යටම තියෙන කොටසට එන්ජින් මේ තෙල් දෙන කියලා කියනවා. තෙල් දෙන. ඔන්න ඕක තමයි ප්‍රධාන කොටස් තුන. හරි. අපි ලියමු එහෙනම්. හරි ලියන්න. හරි ලියමු දෙන්න. ලියන්න. එන්ජිමක් ප්‍රධාන වශයෙන් සංරචක තුනකට බෙදා දැක්විය හැක. 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 පුතේ YouTube එකත් මම බලාගෙන ඉන්නේ. YouTube එකේ ඉන්න පුතාලා දුවලා. ඔයාලට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද දාන්න. chat එක මට පේනවා. දෙක මොන් කරන් ඉන්න දෙපැත්තේ. හරි. බෙදා දැක්විය හැක. හරි. ඒ සංරචක තුන තමයි එකක් ලියන්න එන්ජින් බඳ එන්ජින් හිස දෙවෙනි එක එන්ජින් හිස තුන්වෙනි එක තෙල් දෙන එන්ජින් බඳ එන්ජින් හිස තුන්වෙනි එක තෙල් දෙන එන්ජින් බඳ එන්ජින් හිස තෙල් දෙන. හරි. මෙන්න මේ නිකන් පොඩි රූපයක් ඇඳලා මෙන්න මේ විදිහට කටවල රූපයක් ඇඳලා ඔන්න ඔය තුන දාගන්න මොනවද ඒ කියලා. හරි ඉංග්‍රීසි සමුත් දාන්න. එන්ජින් බ්ලොක්, එන්ජින් හෙඩ්, ඔයිල් ෆෑන් කියලාත් කියනවා, ඔයිල් සම්ප් කියලාත් කියනවා. සම්ප් එක කියලාත් කියනවා. මම දාන්න. හරි එන්ජින් හිස
හරි මේ ගොඩක් යාට ඔය ෆෑන් කියලා නේ අපි පාවිච්චි කරන ඔය සම්ප් කියලා තමයි සම්ප් එක කියලා තමයි ගොඩක් යාට පාවිච්චි කරන්නේ විවාහාරයේදී හොඳ ආඩු හරි අපි දැන් බලමු එක එක කතා කරලා මේවට කොහොමද වෙන්නේ කියලා. එහෙනම් ලියන්න පුතේ පළවෙනි එක හිස උඩ තිබ්බාට හිස පස්සේ ලියමු බඩ ගැන ලියන්න. ලියන්න පළවෙනි එක එන්ජින් බඳ. හිස පැත්තකින් තියලා ලියන්න මාතෘකාවක් එන්ජින් බඳ. සයිඩ්. හිසේ අපි බඳ ගැන තමයි කතා කරන්නේ. මේ තියෙන බඩු ඕම් හොඳ පැහැදිලි රූපයක් දාගත්තා මුලින්ම. මෙන්න මේක. එහෙම නැත්නම් එන්ජින් බ්ලොක් එකක්. එන්ජින් එකක සම්පූර්ණ කොටස තමයි අපි එන්ජින් බඳක් කියලා කියන්නේ. එතකොට මේක ඇතුලේ තමයි ඔයාලා ඔය කියන හැම කොටසක්ම තියෙන්නේ. හරි අපි උඩ පල්ලෙහාන පිස්ටන් ටික ඊට පස්සේ මේකේ කූල් කරන වතුර නල ටික ඊට පස්සේ මේකේ තියෙන ඝර්ෂණය අඩු කරන්න අපි පාවිච්චි කරන ඔයිල් යවන එහෙම නැත්නම් තෙල් යවන සිදුරු ටික මේ හැම කොටසක්ම අඩංගු වෙලා තියෙන මෙන්න මේ සැකසුමට අපි කියනවා එන්ජින් මොකද්ද බ්ලොක් එකක් කියලා. එතකොට මේ තියෙන එන්ජින් බ්ලොක් එකක් පුතේ. මේක ගොඩක් වෙලාවට මේ තියෙන එන්ජින් බ්ලොක් එකක් අපි නිෂ්පාදනය කරන්න ගත්තොත් එහෙම මෙයා නිෂ්පාදනය කරන්න හරි ලේසි චීන චට්ටි වලින්. හේතුව චීන චට්ටි හරි අඩු උෂ්ණත්වයකදී අපිට ද්‍රව කරගන්න පුළුවන්. දැන් මෙතන ඉන්නවා නම් ඔන්න අපේ නිෂ්පාදන තාක්ෂණ වේදය ක්ලාස් එකට ආපු අය මේ වෙනකොට අපි කරා යනවා ඉරිදා හවස 6 ඉඳන් රාත්‍රී 9 වෙනකම්. හරි පැය 3ක් ක්ලාස් එකක් යනවා අපේ නිෂ්පාදන තාක්ෂණ වේදය. එතකොට මොකද්ද? එතන ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි එහෙම නැත්නම් සමහර අය කියන මැනුෆැක්චරින් ටෙක්නොලොජි. එතකොට ඔන්න ඔය දෙක එනවා නැත්නම් ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි වලට ආපු අය ඉන්නවා නම් එයාලට මම කියලා දුන්න කොහොමද චීන චට්ටි වල තත්ත්වය කියලා. එතකොට චීන චට්ටි මෙන්න මේ ලෝහය හරි අඩු උෂ්ණත්වයකදී ද්‍රව කරගන්න පුළුවන්. සාමාන්‍ය ලෝහ වලට වඩා පුතේ. අඩු උෂ්ණත්වයකදී ද්‍රව කරගන්න පුළුවන් එකේ වාසිය තමයි එයාලගෙන් හරි ලේසියෙන් දේවල් හදා ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි යකඩ ගන්නකො යකඩ උන්න අපිට උඩු කරලා මොන හරි දෙයක් කරන්න නම් යකඩ වලින් පුතේ අඩුම ගානේ සෙල්සියස් එක 11000ට 13000ට රත් කරන්න ඕන. හැබැයි අපිට චීන චට්ටි එච්චර කතන්දරයක් කරන්න ඕනේ නැහැ. සෙල්සියස් එක 1000කට හිටු වෙන්න රත් කරනකොට චීන චට්ටි අපිට උණු කරගන්න පුළුවන්. එතකොට මෙයා උණු වුණාට පස්සේ මෙයාගෙන් හරි ලේසියෙන් වාත්තු නිර්මාණ හදන්න පුළුවන්. වාත්තු කරනවා කියලා කියන්නේ අපිට මෙන්න මේ වගේ එක එක විදිහට බ්ලොක්ස් හදා ගන්න පුළුවන්. බ්ලොක් එකක් නැත්නම් අච්චුවකට දාලා මෙයාගෙන් උපකරණ හදා ගන්න පුළුවන්. ඒයින් අපි චීන චට්ටි මේ වැඩේට පාවිච්චි කරනවා හරි ලේසියෙන්. එහෙම නැත්නම් මේකට ඇලුමිනියම් මිශ්‍ර ලෝහ පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තඹ වගේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි නේද? ඔයාලගේ තාත්තලා අම්මලා මේ ලංකාවේ කෝටිපති ලිස්ට් එකේ 10 වෙනියට එහෙම ඉන්න කවුරු හරි ඉන්නවනම් තඹ වලින් එන්ජින් එකක් ගහගත්තට කමක් නැහැ. එහෙම නැහැ නේද? අපි ඔක්කොම දුප්පත් මිනිස්සුනේ. එතකොට ඒකනේ අපි මේ කරන්නේ. ඒ හින්දා මේ එහෙම එකක් හදාගන්න අපිට අමාරුයි. ඒ හින්දා පුතේ අපි කරන වැඩක් තමයි මෙන්න මේ වගේ එන්ජින් එකක් හදන්න ගත්තාම ගොඩක් වෙලාවට චීන චට්ටි වල නිෂ්පාදනය කරන එක. චීන චට්ටි වල තියෙන අමතර ගුණාංගයක් තියෙනවා. මෙයා සාමාන්‍යයෙන් හරියට ගත්තොත් ලෝහයකට එක එක ගුණාංග එකතු කරලා හදපු දෙමුහුම් ජීවී. හරි හරියට ගත්තොත් කොටලුවා වගේ. ඒ කියන්නේ අස්සයටත් නැහැ බුරුවටත් නැහැ. හරි අන්න ඒ වගේ මැදාගයන් තියෙන. ඒ වගේ අන්න ඒ වගේ මෙයාට ලෝහවල ගුණයි අලෝහවල ගුණයි දෙකම එකට එකතු කරලා නිෂ්පාදිත ලෝහයක් තමයි චීන චට්ටි කියලා කියන්නේ. උදේ මොනවා හරි නිෂ්පාදිතයි කියලා කියන්නේ එයාලව කොහෙවත් අපිට පොළවෙන් හාරලා ගන්න බෑ. එහෙනම් විද්‍යාගාර සාම්පලයකින් එහෙම නැත්නම් විද්‍යාගාර පරීක්ෂණයකින් නිර්මාණය කරලා තමයි අපිට ලෝහය ලියට ගන්න වෙන්නේ. අන්න ඒ වගේ ලෝහයක් තමයි මේ තියෙන්නේ. චීන චට්ටි. ඒකෝට චීන චට්ටි වල අනික් ලෝහවල නැති ගුණාංගයක් තියෙනවා. ඒ තමයි මෙයා බංගුරයි. බංගුරයි කියන එකේ තේරුම තමයි ඔයාලා දන්න ඕනම ලෝහයක් බිම දැම්මහම එයාලා කැලෙනවා මිසක් කඩලා යන්නේ නැහනේ. හැබැයි චීන චට්ටි එයාලා වඩා ටිකක් වෙනස්. එයාලව බිම දැම්මොත් කඩලා යනවා. එතකොට අපිට එන්ජින් එකක් හයියෙන් පොළවේ ගොඩ දෙක කඩලා යන්න පුළුවන්. එහෙම හදලා තියෙන්නේ එන්ජින් එකක් ඇතුලේ ලොකු අධික ප්‍රතික්‍රියාවක් නැත්නම් අධික පීඩනයක් ආවොත් එන්ජින් එක පුපුරන්න ඕනේ. හරි එහෙම නැත්නම් එන්ජින් එක කොහේ හරි තැනකින් පිපිලිලා මේ දේවල් එළියට යන්න ඕනේ. ඒ වගේම තමයි මොකද්ද? ඒ වගේම තමයි එන්ජින් එක තියෙනවා තව කතන්දරයක්. මෙයාලගේ මෙන්න මේ බංගුරතාවය කියන ගුණාංගය ගිනාවට පස්සේ මෙයාගේ ප්‍රසාරණතාව කියන ගුණාංගය සෑහෙන්න අඩු වෙනවා. ඒද එන්ජින් ඉදිමෙන්නේ නැහැ. ඔයාලා දැකලා තියෙන ඉදිමෙච්ච එන්ජින් හම්බෙලා තියෙද කොහෙද? ඉදිමෙච්ච බැටරි හම්බ වෙනවා. ඉදිමෙච්ච ෆෝන් හම්බ වෙනවා. ඉදිමෙච්ච එන්ජින් හම්බෙලා තියෙද? නිකන් බොනෙට් උඩ පැනලා ලයිට් මෙහෙ පැනලා
හරි අර නිකන් මොකක්ද එකක් වෙච්ච එන්ජිමක් හම්බෙලා දෙන්න. දැන් කවුරු හරි වාහනේ නවත්තලා ඉන්න පාර ඇයි මොකද වෙලා තියෙන්නේ? එන්ජිම ඉදිමිලා මාර්ගයේස්ස නෙමෙයි කියලා වාහන හම්බෙලා තියෙන්නේ. එහෙම හම්බෙන්න විදියක් නැහැ නේ පුතේ නේ. ඒ ඇයි එන්ජින් ඉදිමෙන්න විදියක් නැහැ නේ. එහෙනම් ප්‍රසාරණතාව මෙයාලට සෑහෙන්න අඩුයි. එහෙම හදපු එකක් තමයි මේ එන්ජින් බ්ලොක් එක. එතකොට මොනවද මෙයාලගේ තියෙන්නේ? මෙන්න මේ දේවල් තියෙනවා. පේනවනේ සිදුරු හතරක්. ওই තියෙන හිල් හතරක්. මෙන්න මේ තියෙන හිල් හතර මොනවද? මෙන්න මේවට තමයි අපි සිලින්ඩර්ස් කියලා කියන්නේ. එතකොට මේ සිදුරු හරහා තමයි අපේ පිස්ටන් එක උඩ පල්ලෙහා යන්නේ. මොන රූපේ දාලා තියෙන සිලින්ඩර් එක හරහා තමයි පිස්ටන් එකක් උඩ පල්ලෙහා යන්නේ. එතකොට මෙන්න මේවට අපි කියනවා සිලින්ඩර් බෝර් කියලා. එතකොට සිලින්ඩර් බෝර් 1 2 3 4 ඉඳන් 18 වෙනකන් තියෙන්න පුළුවන් එන්ජින් අණුව. එතකොට මේ එන්ජින් බ්ලොක් එකක් ගත්තාම බ්ලොක් එකක මෙන්න මේ වගේ සිලින්ඩර් බෝස් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ තිබ්බේ අර වටේට තියෙන ඔයාලා දැක්කද පොඩි කෑල්ලක් වගේ පේනවා මේ. චූටි ඒ සිලින්ඩර් බෝස් දෙක ඇතුලේ දෙපැත්තේ අර පොඩි කොටු කෑලි වගේ පොඩි කෑලි ටිකක් පේනවා. ඔය තියෙන්නේ ජලය අලන් යන නල. එතකොට මේකේ තියෙන සිසිලන පද්ධතිය. මෙයා අධිකව රත් වෙන හින්දා රත් වෙනකොට මෙයාගේ තියෙන හීට් එක උරා ගන්න මේකේ වටේටම වතුර පාරක් යනවා. එහෙම නැත්නම් සිසිලන ද්‍රවයක් මොකක් හරි යනවා. එතකොට මේ වතුර පාර යන නල ටික තියෙන්නේ මෙන්න මේ බ්ලොක් එක ඇතුළේම තමයි. ඒ වගේම තමයි මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මේකේ කොහේ හරි තැනක ඝර්ෂණය ඇති වෙන එක නවත්තන්න. එයාලා එකකට එකක් ගැටෙනකොට වෙන හීට් එක නවත්තන්න. මෙන්න මේ දෙයට මේක හරහා අපි යට තියෙන තෙල් දෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මෙතනනේ අපේ ඔයිල් ටික ඔක්කොම තියෙන්නේ. මේක ගැන කතා කරනකොට මම කියා දෙන්නම්. මේ තියෙන ඔයිල් ටික ඔක්කොම උඩට අරන් යන්න නම් මෙන්න මේක හරහා තමයි අපි සිදුරු දාන්න ඕනේ. එතකොට මේ ටික ඔක්කොම උඩට අරන් යන්න සිදුරු සියල්ලම තියෙන්නේ මෙන්න මේ අපි කතා කරන එන්ජින් බ්ලොක් එකේම තමයි. එතකොට ඔන්න ඕක තමයි එන්ජින් බ්ලොක් එක සුවිශේෂී මොකක්ද? සුවිශේෂීතාවලට ගන්න තියෙන්නේ. හරි එතකොට එන්ජින් බ්ලොක් එකක් හදලා තියෙන මොනවද කියලා මම කිව්වා. හරි ඊට පස්සේ හරි ඒ වගේ මොකද වෙන්නේ? එන්ජින් වල ඇතුලේ බ්ලොක් එකේ මොනවද තියෙන්නේ? එතකොට මේක හදන්නේ ගොඩක් වෙලාවට චීන චට්ටි වලින්. ඊට අමතරව ඇලුමිනියම් මිශ්‍ර ලෝහ හදනවා. එතකොට මෙන්න මේ වගේ තමයි එන්ජින් බ්ලොක් එකක් අපි භාවිතා කරන්නේ වාහනවලට. හරි අපි ලියවන්නේ බ්ලොක් එක කියලා. එහෙනම් ලියමු අපි එන්ජින් බ්ලොක් එකක් ගැන චූටි නෝට් එකක් මේ ගැන මතක තියාගන්න. ලියන්න. පිස්ටන් වල චලිතය සිදුවන හරි පිස්ටන් වල චලිතය සිදුවන ඉස්කෝලේ වල පටන් ගන්න ඔටෝමොබයිල් ගැන කියන්න එපා පුතේ මම දන්නවා. පිස්ටන් වල චලිතය සිදුවන සිලින්ඩරාකාර කුටීර පිස්ටන් වල චලිතය සිදුවන සිලින්ඩරාකාර කුටීර එන්ජින් බඳ තුල පිහිටා ඇත. එන්ජින් බඳ තුල පිහිටා ඇත. එන්ජින් බඳ වාර්තු කිරීමෙන් නිපදවා ඇති අතර එන්ජින් බඳ වාර්තු කිරීමෙන් නිපදවා ඇති අතර එන්ජින් බඳ වාර්තු කිරීමෙන් නිපදවා ඇති අතර ඒ සඳහා බහුලව චීන චට්ටි හෝ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ යොදා ගනිමු. ඇලුමිනියම් මිශ්‍ර ලෝහ යොදා ගනිමු. හරි ඊට පස්සේ ලියන්න යටින් සිසිලන ද්‍රව්‍ය ගලා යන සුදු යකඩ කියලා ගන්න නැහැ. ඇලුමිනියම් මිශ්‍ර ලෝහ කියලා තියෙනවා. සිසිලන ද්‍රව්‍ය ගලා යන කුහර සිසිලන ද්‍රව්‍ය ගලා යන කුහර ඇලයිරක් ගහලා යන ද්‍රව මාර්ග කුහර ද්‍රව මාර්ග සහ ද්‍රව මාර්ග සහ
ස්නේහණය සඳහා ස්නේහණය සඳහා ස්නේහණය සඳහා ස්නේහන තෙල් රැගෙන යන ස්නේහණය සඳහා ස්නේහන තෙල් රැගෙන යන නල මාර්ග එන්ජින් බඳ තුල අන්තර්ගතයි. එන්ජින් බඳ තුල අන්තර්ගතයි. ස්නේහණය කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ දෙන්නා එකකට එකක් ගැටෙන එක වළක්වන්න අපි මැදට යොදවන තෙල් පටලයක්. එතකොට මෙන්න මේ හින්දා මේ දෙන්නගේ ඝර්ෂණය නවතිනවා. ඔන්න ඔය වගේ දාන ද්‍රව්‍ය වලට අපි ස්නේහන ද්‍රව්‍ය කියනවා. ලෙස්සල යවන දේවල් ස්නේහන ද්‍රව්‍ය කියලා කියනවා. හරි? අපි ලියමු මේකෙන් මොකද වෙන්නේ කියලා ලියන්න ඒකටම. පිස්ටන් වල චලිතයේ හේතුවෙන් මෙම සිලින්ඩර වල ඇතුළත බිත්ති පිස්ටන් වල චලිතයේ හේතුවෙන් සිලින්ඩර වල ඇතුළත බිත්ති ක්‍රමයෙන් ගෙවී යයි. මෙවැනි අවස්ථාවල සිලින්ඩරය සහ පිස්ටනය අතර වායු රෝධක මුද්‍රා තත්ත්වයක් ක්‍රියාත්මක නොවේ. සිලින්ඩරය තුල පීඩනය අධික වූ විට ඒ තුල ඇති පීඩනය අධික වූ විට ඒ තුල ඇති මම කියන්නේ මේ ඒ තුල ඇති වායු මිශ්‍රණය
ඒ තුල ඇති වායු මිශ්‍රණය ඉතින් පටන් ගත්ත විතර එනවා. ඒ තුල ඇති වායු මිශ්‍රණය සිලින්ඩරයෙන් ඉවතට කාන්දු වෙයි. සිලින්ඩරයෙන් ඉවතට කාන්දු වෙයි. මේවා පුඹු කාන්දු ධාරා ලෙස හැඳින්වෙයි. මේවා පුඹු කාන්දු ධාරා ලෙස හැඳින්වෙයි. හරි මේ බලන්නකෝ ඔන්න මම කතන්දරේ කියලා දෙනවා මේ බලන්නකෝ මේ තියෙන වැඩේ දැන් ඔය වගේ පිස්ටන් එකක් තිබ්බහම මේක මෙහෙමයි වෙන්නේ දැන් අතුලේ ශනික ගිනි ගන්න ඕන බලපාරදී ශනික බලපාරදී ගිනි ගත්තාම අපි දැන් දන්නවා ලොකු පීඩනයක් එනවා මහා පරිමාණ පීඩනයක් ඇති වෙනවා මේ ඇති වෙන පීඩනයේ තියෙන සම්පූර්ණ බලය පිස්ටන් එකේ උඩ මුලකට දුන්නාම පිස්ටන් එකේ බලයක් ගත වෙන්නේ පුතේ මේක වෙන්න නම් කොහින්වත් මේ තියෙන බලය පිට වෙන්න බෑ. කොහෙද දැනගේ ලීක් තිබුණොත් මේ වැඩේ වෙන්නේ නැහැ. ලීක් නැති වෙනකොට පල්ලෙහාට එන්න. අපේ කරුමෙට මේක කාලයක් තිස්සේ වහන පදිනකොට මෙන්න මේ මුහුණට ගෙවෙනවා අපේ පාවිච්චිය හොඳ නැති වුණා. වෙලාවට ඔයිල් කරන්නේ නැහැ, වෙලාවට වාහනේ සර්විස් කරන්නේ නැහැ. ඔහේ නිකන් කරකා වගේ බදිනවා. හරි. පුතේ උදිත් මේ උදිත හස්තයි මෙසේජ් එක දාන්න දැම්මා. දාන්න මෙසේජ්. හරි එතකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මෙහෙම වුණා මේ පුස්තක දෙක ගෙවුනහම මෙතනින් පොඩි හිස්තනක් එනවා. මේක රවුමට තියෙන එක ඕලාකාර වෙනවා. හරි දැන් මේ වගේ රවුමට තියෙන පිස්ටන් එක හරි එකක් වතුන එකක් ඕලාකාර වෙනවා. හරි මේම රවුමට තියෙන එක සමානට මෙහෙම වෙන්න පුළුවන් පැත්තක් ගෙවිලා. දැන් මෙහෙම වුණාම වෙන අවුල තමයි මේක උඩ පල්ලෙහා යනකොට අර එකපාරට ඩෝන් දාලා බලය විපුරුවාම මේ බලය මෙන්න මේක අස්සෙන් ලීක් වෙන්න ගන්නවා. මේ බලය මේක අස්සෙන් ලීක් වෙන්න ගන්නවා. මේ බලය මේක අස්සෙන් ලීක් වුණාම වෙන වැඩේ තමයි මොකද වෙන්නේ? මෙන්න අර සම්පූර්ණ බලයෙන් මේක පල්ලට තල්ලු කරන්න බැරි වෙනවා. එන ප්‍රශ්නයක් නේද? එතකොට මොකද වෙන්නේ? මෙයා මේකට තල්ලු කරොත් නේ එන්ජිම ඉස්සරහා එන්ජිම යන්නේ නැහැ ඉස්සරහට. වාහනේ ඉස්සරහට යන්නේ. එන්ජිමේ දඟරකට කරගෙන්නේ මෙයා පල්ලෙහාට තල්ලු කරොත්නේ මේන බලෙන්නේ දඟරකට කරගෙන්නේ දැන් පුතේ මේන බලෙන් ටිකක් බොස් ගාලා ගියහම හරි මොකද වෙන්නේ තුලන් ඇරියා වගේ වෙන වැඩේ වෙන්නේ හරියට රදින්නිය පුපුරන්න හදනකොට නූල කපලා රදින්නියක් විසික් කරොත් එහෙම පුපුරන්නේ නැහනේ ඒ වගේ වැඩක් තමයි මෙතනදි වෙන්නේ එතකොට මෙන්න මේවට තමයි අපි පුඹු දාන්දා කියලා කියන්නේ මේ තියෙන්නේ පුඹු කාඳු දාන හරි එතකොට මේ පුෂ්ඨ ගෙවුනහම තමයි මේක වෙන්නේ. එක්ක බඳ නැත්නම් සිලින්ඩර්. මෙන්න මේක ගෙවුනහම තමයි මේක වෙන්නේ. ගෙවුනහම හරි මෙන්න මේවා කේස් යනවා. හරි. ඒකින්ද මෙන්න මෙතනදී ලොකු දෙයක් හිතන්න වෙනවා. මේ තත්ත්වෙට ඔයාලගේ එන්ජිම ගෙදර වාහනේ එන්ජිම තියෙනවා නම් උදේ පාන්දරට ස්ටාර්ට් කරාම ඕ ගාලා දුම් යනවා තියකම. යනකොටත් ඉන්න කළු දුම් ගොඩක් යනවා. ඔය එක කේස් එක. තව එකක් තමයි වාහනේ ඉස්සර තරම් පිකප් එක නැතුව ඇති. තාත්තලා කියනවා මේක ඉස්සර ගෙනාවු දාස නම් කංග වේනවා වගේ පැත්ත. දැන් නම් මේ කොච්චර වැහැගුවත් යන්නේ නැහැනේ. කොච්චර වැහැගුවත් යයිද මයි පුතේ? මොකද වෙලා තියෙන්නේ? පාගන්න තෙල් එනවා. තෙල් වලින් බලය හදනවා. හදන බලය ජස් ගාලා වැඩක් නැහැනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? කරන්න දේවල් තියෙනවා ගොඩක්. හරි කරන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල්. එකක් තමයි මෙන්න මේක කොහේ හරි තැනකට අරන් ගිහිල්ලා මේක ගලවලා බලනවා ගෙවිලාද කියලා. ගෙවිලා නම් අන්නේ ගෙවිච්ච එක කැපෙන්න හොඳටම කපලා වටේට
අපි මෙන්න මේ ගානට මොකද වෙන්නේ? ඒ දැන් කැපුණාම ලොකු වෙලා තියෙන දැන් මේ සිදුර අන්නේ සිදුරේ ගානට ඔය පිස්ටන් එක ඒකට ඒ පිස්ටන් එක දානවා. අන්න දැන් මොකද වෙන්නේ? අර ප්‍රශ්නේ ඉවරයි. එහෙම නැත්නම් මෙන්න මේකට උඩින් තියෙන වලලු සෙට් එකක්. අර මං ගිසන්නේ මෙන්න පිස්ටන් එක. පිස්ටන් එකෙන් ගත්තාම පිස්ටන් එක දිනවා වලලු සෙට් එකක්. මේ තියෙන්නේ. පිස්ටන් එකක් ගත්තාම පිස්ටන් එක මෙන්න මේ වගේ වලලු සෙට් එකක් තියෙනවානේ. මේ පිස්ටන් එක වලලු පෙපෙන්නේ නැහැ වගේ. එතකොට මෙන්න මේ තියෙන වලලු පෙන පිස්ටන් එකක් තියෙනවා. හරි. මේකේ මෙන්න මෙහි පොඩි පොඩි වලලු සෙට් එකක් තියෙනවා. ඔයාලට පේනවනම් මේ උඩ මම පොඩි ලං කරන්නම්. හරි. ඔන්න ඔයාලට තමයි අපි කියන්නේ සම්පීර්ණ වලලු කියලා. දැන් කතා කරනවා මේවා ගැන. එතකොට මෙන්න මේ වලලු සෙට් එක මාරු කරාම මේක උඩ ෂේප් කරගන්න පුළුවන්. ඒ වලලු සෙට් එක ගෙවුනහම තමයි මේ ප්‍රශ්නේ එන්නේ. වලලු සෙට් එක මාරු කරාම මේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ පුඹු කාන්දු දාලා පුළුවන් තරම් අඩු කරගත්තාම මට එන්ජිමේ කාර්යක්ෂමතාව උපරිමයට තියාගෙන යන්න පුළුවන්. ඒ හින්දා ඔන්න එන්ජින් බද ගෙවෙන්න පුළුවන්මයි. එන්ජින් බද ගෙවෙන්න වළක්වන්නේ කොහොමද? හොඳට අපේ තියෙන ස්නේහන ද්‍රව්‍ය පාලනය කරගෙන යන්න ඕනේ. ඒ හින්දා තමයි හැම වෙලෙම කියන්නේ හරියටම මාස 6කට සැරයක් එහෙම නැත්නම් මොකද්ද? කිලෝමීටර් 5000කට සැරයක් සර්විස් එක නම් මොනවා නැතත් කරගන්න මහත්යෝ කියලා කියන්නේ ඔක තමයි. හරි සර්විස් එකයි කියන හොඳකමට නෙවෙයි ඒක කරන්න කියන්නේ අපේ වාහනේට හොඳකමට. අනිවාර්යෙන් මතක තියාගන්න එහෙනම් හරියටම අදාළ දවසට සර්විස් එක කරන එකේ වාසි ගොඩක් තියෙනවා. එන්ජින් ගෙවන එක වළක්වන්න පුළුවන් ඒකෙදි. අනික තමයි හැම එන්ජින්කටම ආයු කාලයක් තියෙනවා. හැම දෙයකම ආයු කාලයක් ඔයාලට ආයු කාලයක් නැද්ද? තියෙනවානේ. හරි එක්ස්පයරි ඩේට් එක කවද්ද ගහලා තියෙන්නේ? බලන්න. හොයාගන්න පුළුවන්. චැසි නම්බර් එක හොයාගත්තොත් සර්ච් කරලා බලන්න පුළුවන්. හරි ඔයාලගේ බොඩි එකේ කවද්ද එක්ස්පයරි ඩේට් එක? අපේ එක්ස්පයරි ඩේට් එක තීරණය කරන්නේ අපිම තමයි. අපි කනගුණ දේවල් කරන කියන දේවල් මත අපේ එක්ස්පයරි ඩේට් එක තීරණය වෙනවා. හරි. එතකොට සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් අපි දන්නා ඇවරේජ් එකක් විදියට මිනිස්සු අවුරුදු 100න් එක්ස්පයර් වෙනවා. දැන් නම් 65න් විතර එක්ස්පයර් වෙනවා. එතනින් ඉහළ ජීවත් වෙන්නේ හරි අඩු පිරිසක්. මේ වගේ වාහන වලට තියෙනවා මේ එන්ජින් එක නිෂ්පාදකයා දෙනවා මේ එන්ජින් එක කිලෝමීටර් මෙච්චරයි දුවන්න පුළුවන්. කිලෝමීටර් 10000යි 20000යි 30000යි නැත්නම් කිලෝමීටර් ලක්ෂයයි 2යි ලක්ෂ 7යි ලක්ෂ 10යි කියලා එන්ජිමකට දෙනවා ආයු කාලය. ඒ කියන්නේ පුතේ මේ ලෝහය මේ තියෙන ගුණාංග වලින් තියාගෙන යන්න පුළුවන්. අන්නේ අදාළ වට ගණක් කරගෙනවා නම් විතරයි. ඊට වඩා කරකව ගන්න කාට හරි ඕනින් නම් එයාට සිද්ධ වෙනවා මෙන්න මේ කැලි ටික මාරු කරන්න. ඊට පස්සේ යාට ඒක කරගන්න පුළුවන්. අන්න ඒව ගැනත් අපි මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. මම දැන් පුහු කාන්දු දාලාගෙන ලිව්වනේ. දැන් ඔතන තව තව ලියන්න තියෙනවා. ඒ ලියන්න කලින් අග්ගාලා මෙන්න මේ රූප කැලලක නැද ගන්න. නැත්තම් තේරෙන්නේ නැහැ මොකද්ද පුහු කාන්දු දාලා කියලා. ඕක නැද ගන්න රූප කැලල. මම තව පොඩ්ඩක් ලොක් කරන්න. ඔව්. පුතේ 23 අය කවුරු හරි ඉන්නවා නම් එයාලා පර්සනල් මට හරි හසිතයි හරි මෙසේජ් එකක් දාන්න අනිවාර්යි. එයාලා අපි 23 ක්ලාසස් වලට සෙට් කරන්න. හරි 23 අය ඉන්නවා නම් ඔන්න ඔය නම්බර්ස් දෙකෙන් එකකට මෙසේජ් කරන්න. එතකොට එයාලව මම ක්ලාසස් වලට ජොයින් කරන්න. හරි. ඔයාලට සබ්ජෙක්ට් එකේ යනකොට ප්‍රශ්න මොනවද තියෙනවා නම් අහන්න. YouTube එකේ ඉන්න පුතාලත් මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. ඔයාලත් මම බලාගෙන ඉන්නේ. හරි. ලියමු අපි කුඹු කාන්දු ධාරාවලට පස්සේ ලියන්න. මේකට පස්සේ ලියන්න. මෙම කාන්දු වීම අධික වූ විට පුතේ මට කැම්පස් ඉඳලා ඉතල කොළඹ එපා වුණා. ඊට පස්සේ එපා වෙලා තමයි කොළඹින් ආවේ මේ. හරි. මෙම කාන්දු වීම අධික වූ විට එන්ජිමේ කාර්යක්ෂමතාව පහළ යන බැවින් සිලින්ඩරේ අලුත් වැඩියා කළ යුතු වේ.
මෙම කාන්දු ධාරා අධික වූ විට මෙම කාන්දු ධාරා අධික වූ විට මෙම කාන්දු ධාරා අධික වූ විට එන්ජිමේ කාර්යක්ෂමතාව පහළ යන බැවින් එලකිරි හොඳයි පුතේ උදි එන්ජිමේ කාර්යක්ෂමතාව අධික වූ විට එන්ජිමේ කාර්යක්ෂමතාවනේ කාන්දු වීම අධික වූ විට එන්ජිමේ කාර්යක්ෂමතාව පහළ යන බැවින් එන්ජින් සිලින්ඩරයේ අලුත් ඇඩියා කළ යුතු වේ. මෙම කාන්දු වීම අධික වූ විට එන්ජිමේ කාර්යක්ෂමතාව පහළ යන බැවින් එන්ජින් සිලින්ඩරය අලුත් ඇඩියා කළ යුතු වේ. හරි ඊට පස්සේ ලියන්න මේ හේතුවෙන් ඇතැම් එන්ජින් වල සිලින්ඩර් තුල සිලින්ඩර් විලි ස්ලිව් කියලා අපි කියනවා සිලින්ඩර් විලි මේ හේතුවෙන් ඇතැම් එන්ජින් වල සිලින්ඩර් තුල සිලින්ඩර් විලි ලෙස හඳුන්වන තවත් සිලින්ඩරයක් අන්තර්ගත කර ඇත. එය ගෙවී ගිය පසු මෙම විලි ගලවා නැවත අලුත් විලි සවි කළ හැක. හරි මේ බලන්නකො එන්න මේකයි කතන්දරේ. එතකොට මෙන්න මේ වගේ සිලින්ඩර් එක තියෙනවනේ ඇතුලේ. මේ තියෙන එන්ජින් බ්ලොක් එක මම නිකන් දාලා තියෙන එන්ජින් බ්ලොක් එකේ මේ සිලින්ඩර් එකේ සයිස් එකටම අපි ඇතුලට දානවා වෙනම සිලින්ඩර් එකක්. එතකොට ගෙවෙන්නේ මොකද්ද? වටේ තියෙන සිලින්ඩර් එක. අරක ගෙවෙන්නේ නැහැ. එතකොට එහෙම වුණාම මොකද්ද වෙන්නේ? අපිට ඒ තියෙන සිලින්ඩර් එක අයින් කරලා හරි අපිට ආපහු වෙන ස්ලිව් එකක් බස්සන්න තියෙන්නේ. අලුත්ෙන් එන හැම වාහනයකම මෙන්න මේ ටෙක්නොලොජි එක තමයි තියෙන්නේ. එතකොට හරි ලේසි මේක බෝර් කරන්න ඕනේ නැහැ. මේකට ඩැමේජ් වෙන්නේ මොකුත්ම නැහැ. කවරින් එකක් තමයි අපි දාගෙන යන්නේ. මෙන්න මේ කවරින් එක තමයි අපි මාරු කරන්න තියෙන්නේ. හරි ලේසි මේ වැඩේ. හරි ඔන්න ඔකට දාලා අරගන්න ඕනේ. එන්ජින් ස්ලිව් කතාව විලි සිලින්ඩර් විලි
බෝර් කරනවා කියලා කියන්නේ මෙන්න මේක ගෙවෙනවනේ. ගෙවුනාට පස්සේ අපි මැෂින් එකක් දාලා මේක කපනවා ඇතුළට. හාරනවා. මේක ලාවට පොඩි තීරුවක් කපලා අයින් කරනවා. හාරලා අයින් කරනවා. අන්නේ හාරලා අයින් කරනකොට තමයි එන්ජින් එකක් බෝර් කරනවා කියලා කියන්නේ. එන්ජින් එකක් පේස් කරනවා කියලා කියන්නේ මෙන්න මේ මතු තලය. මේකට අපි කියනවා ගෑස්කට් මතු තලය කියලා. මෙන්න මේ ගෑස්කට් මතු තලය මදිනවට අපි කියනවා එන්ජින් එකක් මොකක් කරනවා කියලා. පේස් කරනවා කියලා. හොඳාගන්න ওই දෙක. මේක අදගන්න ලාවට ටක් ගන්න. එන්ජින් මතක නායි කියන්නේ ටියුට් එකේ නැද්ද? මේ ටියුට් එකේ ඉඳ නැත්තම් පුතේ මේ ආ වයින් හරි පොඩ්ඩක් ලියා ගන්න. හරි මම ගෑස්කට් එකේ වෙන්නේ මොකද කියලා කියන්න. හරි ඉස්සලා ගෑස්කට් එක පෙන්නලා ඉන්නකො. වෙන කතාව කියන්න කලින් ගෑස්කට් මොනවද කියලා දැනගෙන ඉන්න බෑ නේද? හරි මේ බලන්නකො. මෙන්න දිනවා ගෑස්කට් එකක්. එතකොට ගෑස්කට් එකක් කියලා කියන්නේ මෙන්න මේ අපි කතා කරන එන්ජින් බ්ලොක් එක. ඔයාලට තියෙන එන්ජින් බ්ලොක් කියන්නේ තියෙන්නේ. අපි කතා කරන එන්ජින් බඳනේ. මෙන්න මේ බඳ විදිහටම හදපු පොඩි මොකක්ද? කාටිලේජ්‍යමය නැත්නම් කඩදාසිමය පොඩි පටලයක්, පටියක්. නැත්නම් අපි හිතමුකෝ කාර්යයට නිකන් කඩදාසිය යල්ලා දාන පොඩි කාඩ්බෝඩ් එකක් දානවා වගේ කියලා කපලා. අන්න ඒ වගේ එකක් තමයි මේ තියෙන්නේ. මේක තමයි ගෑස්කට් එක කියලා කියන්නේ. එතකොට ගෑස්කට් එකක් දැම්මහම වෙන වාසිය මෙන්න මේකයි. මට දැන් මොකද්ද ගෑස්කට් එකකින් වෙන්නේ කියලා මම ඊළඟට කියා දෙන්නම්. එතකොට ඔන්න ඕක තමයි ගෑස්කට් එකක් කියලා කියන්නේ. හරි මම චුට්ටක් මේක අයින් කරන්න. මේක ගත්තනේ. කොහොම මෙන්න මේකට ගෑස්කට් එකක් කියන්නේ. තහඩුවක් තමයි. තහඩුවකුත් තියෙන වෙලාවට තහඩුවකුත් තහඩුව වලින් එන්නත් පුළුවන්. වෙන එක එක දේවල් වලින් ගෑස්කට් හදනවා. මම ගෑස්කට් ගැන වෙනම කරන්නම්. මෙන්න හරි මේ බලන්නකො. ඔව් කාබේ එන්ජින් මැසේජ් එකකට ගෑස්කට් එකක් තියෙනවා. හරි මේ බලන්න. අනේ ඊනේ මට හිතන්න බැහැ මේ බලන්නකො. මෙන්න තියෙනවා සාමාන්‍ය එන්ජින් එකක්. හරි එන්ජින් එක දැන් මේක ඇතුලේ අපි හිතමුකෝ මහා පරිමාණ පිපුරුමක් වෙනවනේ. ඩෝන් දාලා. හරි මේ පිපුරුම වෙනකොට මම පුතේ මේක ඇතුලේ බැරි වෙලාවක් මෙන්න මේ පිපුරුම වෙනකොට ඇතුලේ ඇතුලේ තියෙන මේක බැරි වෙලාවක් අධික රට රත් වුණොත් මේක දෙපැත්තෙන් යනවා වතුරනවා. හරි මේව දෙපැත්තෙන් යනවා ජලය. දෙපැත්තෙන් යනවා ජලය. ජලය යන්නේ මේකේ එන්ජින් එකේ හීට් එක උරාගෙන. ජලය මොනවා හරි ප්‍රශ්නයක් වෙලා මෙන්න මේ සිසිලන පද්ධතිය අවහිර වුණාට පස්සේ අවහිර වුණොත් එහෙම බැරි වෙලාවත් මෙන්න මේක එකපාරට රත් වෙන්න ගන්නවා. මේක එකපාරට රත් වෙන්න ගත්තාම අධිකව රත් වෙලා ඒ රත් වෙච්ච ප්‍රෙෂර් එක වැඩි වෙලා ඇතුලේ තාපය හෙලවට වැඩි වුණාම මේ තියෙන බලය කොහෙට හරි පිට කරගන්න මෙයාලා try කරනවා. මෙයාලට මේ බලය පිට කරගන්න බැරි වුණොත් මම පුතේ මොකද වෙන්නේ? හොඳට මතක් කරගන්න. ඒ දවස්වල ඒ වල ක්ලාස් කී දවස්. හරි. හරහර ගාලා දාලා ගත්ත කොත්තුව මේ ඊයේ රෑ කාපු කොත්තුව උදේ පාන්දර ඉඳන් වැඩ පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? ක්ලාස් එකේ පාඩුවේ ඉඳන් ඉන්නවා. කොත්තුව බාර දෙයියෝ ඇතුළේ ඉඳන් ඩ්‍රම් ගහනවා. ගාලා ගහපුවම මොකද වෙන්නේ? මේ ඩ්‍රම් එකේ තියෙන බේස් එක සිවීසයි මෙහෙන් එන්න බෑනේ. පිටිපස්සෙන් එනවා. දැන් ඩ්‍රම් බේස් එක බ්ලොක් වෙලා තියෙන්නේ මහාන්ත්‍රි අග. මහාන්ත්‍රය අග. ඉන්න බෑ දැන්. පට්ට අමාරුයි. තවත් ටිකක් වැඩි වුණොත් ඒ මොකද වෙන්නේ? අපිට බය හිතෙනවා මහාන්ත්‍රේ පුපුරයි කියලා. හරි. හරිම අමාරුයි. ඉන්නම බෑ. දරා ගන්න බැලුනාම එක ජොට්ටක් ඉස්සෙනවා. ඒ නිස්සම නෝන්ඩි වෙන ඉන්නවා. මේක
ටිකක් උස්සනවා. හරි. එතකොට ස්කාර රිලීස් වෙලා යනවා. ඉස්සුවේ නැත්තම් බයයි විදිහට නගින්නේ. මෙයාගෙත් එහෙමයි. ඇයි? කොහෙටවත් යන්න බෑ. ඇතුළතෙන් මහා පරිමාණයට රත් වෙලා තියෙනවා. ඇතුළේ ප්‍රෙෂර් එක වැඩි. ඕනකට වඩා වැඩි. මේක විදිහට පීඩනය ඇතුළේ තියෙන අවකාශය ඉඩට වඩා වැඩි. අවකාශය ගන්න පුළුවන් ඇතුළේ ඉඩට වඩා පීඩනය වැඩි. වායුගෝලීය පීඩනයට වඩා මාර විදිහට වැඩි වෙලා තියෙනවා. දැන් මේක කොහොමද එළියට දෙන්න බෑ. දැන් මේක කොහොමද එළියට දෙන්න ඕන? කොහොමද එළියට දෙන්න බෑ පුතේ මේ හැම එකක්ම හදලා තියෙන චීන චට්ටිය. යකඩ. උඩින් දෙන්නත් බෑ. උඩ කවුරු දෙකම වැහිලා තියෙන්නේ. උඩට දෙන්නත් බෑ. පිස්ටන් එක පල්ලෙහාට තද කරලා දෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා ප්‍රෙෂර් එක වැඩි. දැන් පිස්ටන් එක පල්ලෙහාට තද කරලා දෙනවට වඩා ප්‍රෙෂර් එක වැඩි. දැන් මොකද වෙන්නේ? දැන් මේ දින ප්‍රෙෂර් එක කොහෙන් හරි එළියට යවන්න ඕනේ. එහෙනම් මෙයාට සිද්ධ වෙනවා එන්ජින් එක කොහේ හරි ඩැමේජ් කරගෙන යන්න. යකඩ කඩාගෙන යකඩ පලාගෙන එනවා මේකේ තියෙන ප්‍රෙෂර් එක එළියට. එච්චරට මෙයා බලයි. මෙයාගේ තියෙන ප්‍රෙෂර් එක මෙයා කඩාගෙන එළියට එනවා. කඩාගෙන එළියට ආවොත් ගහෙන් එන්න මිනිහට ගොඩා යනවා වගේ. මොකද වෙන්නේ? එන්ජින් එකේ භාගයක් තියන්න යනවා කියන්නේ අපේ තට්ටු වෙනවා සාක්කුවට සෑහෙන. එහෙනම් මීට වඩා අඩු ගානකින් මේ වැඩේ කරගන්න විදියක් හොයාගන්න. එන්ජිමේ ගොඩක් කොටස් වලට ඩැමේජ් කරගෙන තමයි මෙයා එන්නේ. එක උඩ බලාගෙන ඉන්නේ නැත්නම් මේ බලාගෙන ඉන්නේ. උඩ බලාගෙන ආපු ගමන් මුළු උඩ සෙට් එකම දාන්න ඕනේ. ලොකු වියදමක් යනවා ඒක කරා. ඒ අපි කරන්නේ එන්ජිමයි යට බදයි හිසයි කියලා කෑලි දෙකකට කඩලා මෙන්න මේ හරියෙන් අපි මොකද කරන්නේ? දානවා කොච්චරද? අර ගෑස් එකට ආවරණයක්. ඒ කියන්නේ එන්ජිමේ අර තිබ්බ විදිහටම සිදුරු කපපු මෙන්න මෙහෙම හරි සිදුරු කපපු ඔව් හරි මෙහෙම සිදුරු කපපු මෙන්න මේ වගේ පොඩි පටලයක් මෙතෙන්ද තියලා සීල් එකක් තියලා ඒක උඩින් මේක තියනවා. දැන් අධිකව රත් වෙච්ච ගමන් මෙයා අර එන්ජින් පුපුරවන්නේ මොකද කරන්නේ? මෙන්න මේ සීල් එක කඩාගෙන මෙයාගේ බලය එළියට රිලීස් කරනවා. මෙයාගේ පීඩනය එළියට රිලීස් කරනවා. මෙන්න මෙහෙම දාන උපාංගයට තමයි අපි ගෑස් කට් එකක් කියලා කියන්නේ. එතකොට හැම වාහනයකම ගෑස් කට් එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. ගෑස් කට් එකකට වඩා තියෙනවා හැම තැනකම මම දින්නම් ගෑස් කට් සෙට් එකක්ම. හරි සාමාන්‍යයෙන් එන්ජින් එකක ගෑස් කට් ගියොත් වඩේ ටෙක්නොලොජි එක තමයි. ඔව් ගෑස් කට් එකක් ගියොත් මෙන්න මේ වගේ හෙන සෙට් එකක් මාරු කරන්න ඕනේ. ඕම් බලන්න සෙට් එකේ සයිස් එක. ඕම් බඩු සිට් එක. කොහොමද? හරි. එන්ජින් එක ගෑස් කට් එක ලේසි යවා ගන්න එපා කියන්නේ ඒකයි. හරියට වතුර බලලා යන්න කියන්නේ. පුතේ මේ තියෙන්නේ හැම එකකම ඇතුලේ එන්ජින් එකක් පළු කරාට පස්සේ තියෙන හැම පැකින් එකක්ම ඔකේ තියෙනවා. හරි. එතකොට එන්ජින් එකේ තියෙන ගෑස් කට් එකේ මේන් ගෑස් කට් එක තමයි ඉස්සරහම පේන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ දෙපැත්තෙන් තියෙනවා එළියට යන බටර් ලයින් වල තියෙන පැකින්. හරි. එතකොට ඇතුළට තෙල් වෙන තැන් වල තියෙන පැකින් වෙනම තියෙනවා. හරි. එතකොට ඔය පැකින් හැම එකක්ම දාන්න. හරි. ගෑස් කට් එකක් දානකොට මොකද කරන්නේ? ගෑස් කට් එකක් දාන්නේ කොහොමද? එන්ජින් එකෙන් භාගයක් ගලවන්න ඕනේ. එන්ජින් එකේ හෙඩ් එක ගලවලා ඊට අහක් කරන්න. අහක් කරලා අර තියෙන මතු තලයේ ගෑස් කට් මතු තලය කියලා කියන්නේ අර පේන්න තියෙන ටිකට. අපි අර ඉස්සලා පෙන්නුවේ. ඉස්සලා රූපෙ තිබ්බ නේද? ගෑස් කට් මතු තලයක් කො. මතු තලයක මම පෙන්නන්නම්කෝ. හරි මේ තියෙන්නේ ගෑස් කට් මතු තලය. හරි. ගෑස් කට් මතු තලය එහෙම නැත්නම් ඔය තියෙන යට තියෙන එන්ජින් බ්ලොක් එකේ උඩ කොටස. එන්ජින් බ්ලොක් එකේ උඩ කොටස තමයි ගෑස් කට් මතු තලයක් කියන්නේ. මේක උඩින් තමයි මේක තියන්නේ. එතකොට මෙන්න මේකේ කොහේ හරි තැනක ඩැමේජ් තියෙනවද කියලා බලන්නත් ඕනේ. ගෙවිච්ච තැන්, දිය වෙච්ච තැන්, සමහර වෙලාවට විකාදනය වෙලා තියෙන්න පුළුවන්. චීන චටි විකාදනය වෙන්න පුළුවන්. විකාදනය වෙලා තියෙන්න පුළුවන්. මේ මොකවත් වෙලා නැද්ද වෙලාද කියලා අපි හොයන්න ඕනේ. අන්න ඒ ටික ඔක්කොම හොයලා තමයි ගෑස් කට් එකක් දාන්නේ. හරිද? ගෑස් කට් එකක් හරි. ගෑස් කට් එකක් ගියාම මොකද කරන්නේ? එහෙනම් අපි ඉස්සල්ලාම එන්ජින් එක ගලවන්න ඕනේ. උඩ පැත්තෙන් ගලවන්න ඕනේ. එන්ජින් එකේ උඩ පැත්තෙන් ගලවලා අපි ඔන්න ඔය කෑල්ල එළියට ගන්න ඕනේ. අරගෙන ඔන්න වගේ තියෙන සිවිය වගේ කයින් කරලා මේක සුද්ධ කරලා මැදලා අලුතෙන් ඒ ජාති එකක් ගෙනල්ලා මේක තියන්න ඕනේ. හරි. සාමාන්‍ය වෙලාවට
මුළු එන්ජින් එකම ගලවන්න වෙන වාහනක් තියෙනවා. මොකද එන්ජින් එක එළියට ගන්න වෙන වාහන තියෙනවා. සමහර වාහනවල ගෑස්කට් එක මාරු කරන්න බෑ එන්ජින් එක කාර් එක ඇතුලේ තියාගෙන. එතකොට අපි එන්ජින් එක ගලවලා එළියට ගන්න ඕනේ. හරි. අනිවාර්යයෙන්. එන්ජිම ගැලවුවොත් ගොඩක් වෙලාවට ගෑස්කට් මාරු කරනවා. මොකද එන්ජිම ගැලවුවොත් ගෑස්කට් කියලා කියන්නේ මේවා තියෙන්නේ සීල් ටිකටනේ. මේ ටිකෙන් කොහොමවත් මොනවද ලීක් වෙන්නේ නැති වෙන්න තියෙන සීල් එකක් තමයි ගෑස්කට් එකක් කියන්නේ. එතකොට ගෑස්කට් එන්ජින් එක අයින් කරාම සීල් කැඩෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මේකෙන් හදන්න ඕන. ගෑස්කට් ගියාම කියලා වැඩ ගන්න පුළුවන්. ගෑස්කට් ගියාම දැනගන්න පුළුවන් හේතු ගොඩාක් තියෙනවා. මම ඒක ඒ තැන්වලදී කියලා දෙන්නම්. කොහොමද ගෑස්කට් ගියාම දැනගන්නේ කියලා. හරි. අපි සිසිලර පද්ධතියම කරන්න ඕනේ ගෑස්කට් ගියාම දැනගන්න දිවා ගන්න. එතකොට මම කියා දෙන්නම් කොහොමද ගෑස්කට් ගියාම දැනගන්නේ කියලා. හරිනේ. හරි. එහෙනම් ඔන්න අපි මේ කතන්දර ටිකක් ලිව්වා. හරි. අරගෙන තව චූට්ටක් තියෙනවා අපි ලියාගෙන ඉමු මේකේ. මම ඉන්ජින් මේ බ්ලොක් එකේ යට උඩ ගැන කිව්වා. යටට ගැන කිව්වේ නෑ. මම යටට ගැන චූට්ටක් කියන්න. මේ තියෙන සම්පූර්ණ කිට් එක. ඔන්න දැකුම නැති කෙනෙකුට බලා ගන්න. ඔය තියෙන්නේ පිස්ටන් 6ක ගෑස්කට් එකක්. උඩම තියෙන බාන පිස්ටන් ටික ගණන් කරලා ගෑස්කට් එක 1 2 3 4 5 6 පිස්ටන් 6ක ගෑස්කට් එකක් මේ තියෙන්නේ. හරි එතකොට ඔව් V6 එකක් නෙමෙයි පුතේ. V එකක් නෙමෙයි නෙමෙයි. දැන් V6 එකක් කියන්නේ V අකුර විදියට තියෙන එන්ජින් එකක්. මේ V6 එකක් නෙමෙයි. ඉන්ලයින් 6 එකක්. ඉන්ලයින් කියලා කියන්නේ එක ලයින් එකකට තමයි එන්ජින් එකේ සම්පූර්ණ එන්ජින් බ්ලොක් එක තියෙන්නේ. හරිද? V6 කියලා කියන්නේ එන්ජින් එක පිස්ටන් 3 කැඩිලා V අකුරක් විදියට තියෙනවා. මෙන්න මෙහෙම තමයි පිස්ටන් එක තියෙන්නේ. V අකුරක් විදියට පිස්ටන් තියෙනවා නම් ඒවා V අනේ. ඒතකොට V8 කියලා කියන්නේ V අකුරක් විදියට තියෙන්නේ. එක පැත්තකට පිස්ටන් 4 ගානේ පිස්ටන් 8ක් තියෙනවා. හරි? ඊයේ පාර වීඩියෝ එක අද දාන්න. ඊට පස්සේ V6 කියලා මේ තියෙන 6 මේ තියෙන ඉන්ලයින් 6 එකක්. ඒ කියන්නේ එක ලයින් එකේ තියෙන සිලින්ඩර්ස් 6ක්. හරි? බස් එකක වගේ අන්න ඒ වගේ තමයි තියෙන්නේ. ලොකු ඒතකොට ඔන්න වගේ ලොකු පැකින් ගොඩාක් යනවා වෙනවා නේද? අම්මා තනම. ඒ කියන්නේ එන්ජින් එකට මොන හරි කොටසක් එකතු වෙනවා නම් පුතේ එකතු වෙන හැම කොටසකම ගෑස්කට් එකක් තියෙනවා. දැන් මොන හරි බටයක් හරි මොනවා හරි එන්ජින් එකට පිටින් යකඩ දෙයක් යකඩ මේ දෙයක් මොනවා හරි යකඩ දෙයක් එකතු වෙනවා නම් ඒ එකතු වෙන හැම එකකටම ගෑස්කට් එකක් තියෙනවා. හරි ඒ වගේ ලොකු ගෑස්කට් ගොඩක් මේක ඇතුලේ තියෙනවා. හරි. ඔව් බස් ලෝරි වගේ ලොකු එන්ජින් එකක් තමයි මෙතන. හරි ඊයම යටින් එන්ජින් බදේ පහළ කොටසට දඟර කන සම්බන්ධ වෙයි. එන්ජින් බදේ පහළ කොටසට දඟර කන සම්බන්ධ වෙයි. එන්ජින් බදේ පහළ කොටසට දඟර කන සම්බන්ධ වෙයි. එය දඟර කඳ කුටීරය ලෙස හඳුන්වයි. එය දඟර කඳ කුටීරය ලෙස හඳුන්වයි. එහි දඟර කඳ සවි කිරීම සඳහා නිර්මාණය කරන ලද එහි දඟර කඳ සම්බන්ධ කිරීම සඳහා එතන දඟර කඳ සවි කිරීම සඳහා නිර්මාණය කරන ලද බෝරය ඉංග්‍රීසි වලින් එකට කියනවා ෂෙල් බෝර් කියලා. බෝරය ඔටෝමොබයිල් පාඩම ලොකුයිනේ. තියෙන ලොකුම පාඩම් තුනෙන් එකක් නේ ඔටෝමොබයිල්. හරි බෝරය භාවිතා කරයි. හරි භාවිතා කරයි. එය මව් බෝරය ලෙස හැඳින්වේ. එය මව් බෝරය. මව් බෝරය. මව් බෝරය.
එය මව්බෝරය නම් වේ. හරි. මෙය පළු ලෙස පළු විදිහට මෙය පළු දෙකකට සවි වෙයි. නෑ පුතේ ඉලෙක්ට්‍රොනික එක සාමාන්‍ය ක්ලාස් එකක් විදිහට යන්නේ. මෙය පළු දෙකකට වෙන් වෙයි. පළු දෙකකට වෙන් වෙයි. මෙහි දෙපසට පළු බෙයාරින් යොදනු ලැබේ. දෙපසට පළු බෙයාරින් යොදනු ලැබේ. දැන් ඔයාලා දන්නවා බෙයාරින් කියන්නේ මොනවද කියලා මතකයිනේ. අර මෙන්න මේ වගේ කොටස් කියවෙනකොට අපි දාන්නේ යකඩ පටි කෑල්ල මෙන්න මේ වගේ එකනේ. මේක තමයි බෙයාරින් net කියලා කියන්නේ මෙතන. මෙන්න මේක තමයි බෙයාරින් එක. හරි මෙහෙම දැම්මහම මේ දෙපැත්තටම තියෙනවා මේවට තමයි පළු බෙයාරින් කියලා කියන්නේ. පළුවක් වගේ තියෙන්නේ. ඔය තියෙන්නේ බලන්න පුළුවන් මේක. ඒතකොට මෙහෙම යකඩ කෑලි දෙයක් දැම්මහම තියෙන වාසිය තමයි. ඒතකොට මේ කොටස් දෙක තමයි ගෙවෙන්නේ. අර වගේ වෙන්නේ නැහැ. ඒතකොට මේ දෙක තමයි අපිට මාරු කරන්න තියෙන්නේ. ඒකයි බෙයාරින් වල වාසිය තියෙන්නේ. හරි ලියන්න ඊළඟ මාතෘකාව ඔන්න ඉවරයි සම්පූර්ණ කිරීම ලියන්න එන්ජින් හිස හරි මෙන්න දෙනවා එන්ජින් හෙඩ් එකක් එන්ජිනේ උඩ කොටස හරිද මේ තියෙන එන්ජින් හෙඩ් එක එතකොට මේකේ තියෙනවා ගොඩක් දේවල් මෙන්න මේ දේවල් තියෙනවා මේකේ තියෙනවා අපි අර වහන්න අරින්න කතා කරපු කපාට ඒ කියන්නේ ඇතුළට තෙල් එන එදී ඇතුලෙන් දහණය වෙච්ච ඉන්ධන එළියට අරන් යන දුම් අරන් යන සියලුම කපාට ටික මේකේ තියෙනවා. ඒ කියන්නේ මොනවද? චූසන කපාට පිටාර කපාට දෙකම මේකේ තියෙනවා. ඒ වගේම තමයි පුතේ මේක ඇතුලේ තව අන්තර්ගතයි මොනවද? අපි සාමාන්‍ය එන්ජින් එක කතා කරන ස්පාර්ක් ප්ලග් කුලිකු පේනු ඇතුලේ ස්පාර්ක් කරන කුලිකු පේනු ඩීසල් එන්ජින් එකක් නම් ඉන්ජෙක්ටර් නොසල් ටික අදාළයි මේකට. හරි එතකොට මෙන්න මේ කියන හැම පාරක්ම මේක ASCII තියෙනවා. ඒ වගේම තමයි ජලය ගෙදෙන යන කුහර හරි ජලය ගෙවලා යන ජලය අරන් යන කුහර අතෙල් අරන් යන කුහර මේ හැමදේම මේක ඇතුලේ තියෙනවා. හරි එන්ජින් හෙඩ් එක මෙන්න මේකේ තියෙන තව විශේෂත්වයක් තමයි පඩ පොඩි කරමු. නැත්නම් ඒක විතරයි වෙන්නේ මාපින්නේ. හරි. තව විශේෂත්වයක් තමයි එන්ජින් හෙඩ් එකක තියෙන එන්ජින් හෙඩ් එකක් පුතේ ගොඩක් වෙලාවට අධිකව රත් වෙනවා. මොකද උඩ හරියනේ දහණය වෙන්නේ. දහණය සිද්ධ වෙන්නේ උඩ හරියින් ඉඳ එන්ජින් එක හෙඩ් එකක් අධිකව රත් වෙනවා. ඒ හින්දා එන්ජින් හෙඩ් සමහරක් වාහනවල මොනවද? සාමාන්‍ය ඇලුමිනියම් මිශ්‍ර ලෝහ වලින් තමයි ගොඩක් වෙලාවට එන්ජින් හෙඩ් එක හදන්නේ. අරද වියදම අඩු හින්දා. හැබැයි එන්ජින් හෙඩ් එකක් සමහර වාහනවල හදනවා කොපෝ වලින්. හරි ගොඩාක් වෙලාවට රත් වෙන වැඩි ප්‍රෙෂර් එකක් තියෙන ලොකු වේගයක් ගන්න පුළුවන් මේ පිස්ටන් 18ක් විතර තියෙන ෆෝමියුලා 1 වගේ කාර් වලට අපි එන්ජින් හෙඩ් එක හදනවා තඹවල. එතකොට ඉක්මනට තාපය උඩාගෙන හෙඩ් එක කූල් කරනවා මෙයාලා. හැබැයි ඇයි අපි සාමාන්‍ය වාහන වලට එවන්නේ නැත්තේ මේක? සාමාන්‍ය වාහන වලට එවන්න විදියක් නෑ පුතේ. සාමාන්‍ය වාහන මහා ගණන් වැඩි. ඒ හින්දා අපි කොයි වෙලාවක සාමාන්‍ය වාහන වලට හෙඩ් එකක් තඹවලින් දාලා වන්නේ පට්ට ගණක් යන හින්දා. හෙඩ් එකට වඩා වියදමක් කියමු කියොත් එහෙනම් හරි ස්පාර්ක් නැතුව ගිනිගන්නේ කොහොමද කියලා බලන්න පුතේ අපි අපේ 6 වෙනි වීඩියෝ එකේ. ඒකේ තියෙනවා කොහොමද ඩීසල් ස්පාර්ක් නැතුව ගිනිගන්නේ කියලා. හරි. ඒ හින්දා අපිට ලංකාවේ කොහොමදත් දැන් වාහනයක් වැඩි එකේ ඕක තඹ වලින් පොඩි ගෑල්ලක් කරුවොත් අපේ එන්ජින් ගලවලා මේ වාහනේ කොහෙද නවත්තලා ගියා කියනවා. දැන් වාහනේ නවත්තලා ගියාම කොට කෑල්ලක් උඩ එන්ජින් වාහනේ තියලා රෝදේ ගලවගෙන යන ලංකාවන්න තියෙනවා දන්නවනේ. එතකොට කොහොමම කරලා යන්න බෑ එන්ජින් එකේ හෙඩ් එක ගලවන්න යනවා. ඒ හෙඩ් එක උණු කරාට පස්සේ එහෙන ගණක් සම්බ කරේ. සෑහෙන භයානකයි ඊට පස්සේ. ඒ හින්දා හොඳයි ඒක හදන්න නැති එකේ. හරි. අපි ලියමු එනම් ලියන්න. සාමාන්‍ය එන්ජින් හිස වාතු කිරීමෙන් නිර්මාණය කර ඇත. සාමාන්‍ය එන්ජින් හිස වාතු කිරීමෙන් නිර්මාණය කර ඇත.
වාතු කිරීමෙන් නිර්මාණය කර ඇත. හරි ඊට පස්සේ ඒ සඳහා චීන චට්ටි හෝ ඇලුමිනියම් ඒ සඳහා චීන චට්ටි හෝ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ යොදා ගනී. චීන චට්ටි හෝ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ යොදා ගනී. ෆෝමියුලා 1 වැනි විශේෂ වාහන සඳහා නැත්නම් අධික තාපයක් නිපදවන වාහන සඳහා ෆෝමියුලා 1 වැනි අධික තාපයක් නිපදවන වාහන සඳහා ෆෝමියුලා 1 වැනි අධික තාපයක් නිපදවන වාහන සඳහා එන්ජින් හිස තඹ මිශ්‍ර ලෝහ වලින් නිර්මාණය කරයි. එන්ජින් හිසක් තුල චූසන කපාට සහ කවුළු එන්ජින් හිසක් තුල චූසන කපාට සහ කවුළු පිටාර කපාට සහ කවුළු තව මේවා වැඩ කිරීම සඳහා අවශ්‍ය වන කැමිදණු අර කැමිදණ්ඩ වලින් වැඩ කරන්නේ. මේවා වැඩ කිරීම සඳහා අවශ්‍ය වන කැමිදණු කුලිඟු පේනු එහෙම නැත්නම් අපි කියන ස්පාර්ක් ප්ලග් කුලිඟු පේනු ඉන්ධන විදින එහෙම නැත්නම් ඉන්ජෙක්ටර් නොසල් වැනි සියල්ලම සහ තව ජලය ගෙන යන සිදුරු ස්නේහය සඳහා අවශ්‍ය සිදුරු උදේ YouTube එකේ මොනවද රස දින අහන්න ඈ chat එක මට පේනවා ස්නේහය සඳහා අවශ්‍ය සිදුරු සියල්ලම මෙහි අන්තර්ගතයි. මේ පාඩමේදී වැදගත්ම කොටස කරන්න යන්නේ දැන් භාගයක් විතර කියලා මම දන්නේ මට කරන්න දෙයක් නැහැ. දැන් තමයි මේ විදිහට වැදගත්ම යාලා කරවෙන්නේ. ඒ තමයි මොකද්ද? ලියන්න උතන මාතෘකාවක් එන්ජින් හිසක් ගැලවීම සහ නැවත සවි කිරීම. පුතේ ටියුට් ටික අද තමයි සෙට් එකක් දැම්මේ. ඊ අනිත් සෙට් එක හිටන් දෙයි. සරප්‍රකාර ටියුට් එකේ 22 අයගේ අද සෙට් එකම දැම්මා. ඔය 21 දරුවෝ එහෙම ඉන්නවනම් ටියුට් එක ඉඳ නැති උනාට පුතේ පොළ කැලලක් හරි යලවන්න එක තමයි පේනවනේ. ටියුට් එක ඇදුවට ඊට වඩා දෙනවා කරු. ඒකයි වෙලා තියෙන්නේ. ටියුට් එක හදන්නේ හසිත අයියා උගන්වන්නේ මමනේ. ඒකයි. මම කොච්චර කිව්වත් මේච්චර ඉඳ දීපන් කියලා නෑ මේක ලියන්න පුළුවන් කියලා කියනවා. මාතෘකාව මේදී
එන්ජින් නිසා ගැලවීම සහ නැවත සවි කිරීම. හරි පුතේ 21 දරුවෝ එහෙම ඉන්නවා නම් 21 දරුවන්ට එහෙම මගේ ටියුබ් සෙට් එක යන්නේ තනියෙන් වැඩ කරගන්න පුළුවන් විදියට. නෝට් ටික වෙනම යනවා, ප්‍රශ්න වෙනම යනවා, ආයේ පාඩම් කරන්න ලේසි වෙන්න වෙනම ප්‍රශ්න සෙට් එකක් යනවා, MCQ 100ක් යනවා. ඒ වගේ ලොකු වැඩසටහනක් යනවා නේ. 2022 ආයේ එහෙම රත්තරන් වගේ ගියේ ඉතින් මගේ විෂන් එක. ඉතින් ඒ හින්දා මේ 21 දරුවෝ එහෙම පුළුවන් නම් සම්බන්ධ වෙලා කරගෙන යන්න. පුතේ YouTube එකේ මේ ඉන්න අය ටියුබ් ගැන අහන කට්ටිය කවුරු ඉන්නවා නම් මේ ගෲප් එකේ ඇඩ්මින් කියන්නේ කසිලයම තමයි. සුමේදත් ඉන්නවා, සමහර සතුනුත් ඉන්නවා, ෂෙහාන් ඉන්නවා, අතර පස් දෙනෙක් ඉන්නවා. මගේ දරුවෝත් ඉන්නවා ගොඩක් දෙනෙක් ඉන්නවා. නැත්නම් මේ නම්බර් එකට YouTube එකේ ඉන්න අය මැසේජ් එකක් දාලා අහන්න. එතකොට ඔයාලට කියයි ටියුබ් කොහොමද ගන්න ඕනේ කියලා. හරි. සාමාන්‍ය හැම පාරම අපි ගන්න ටියුබ් මදි වෙනවා. දැන් කී පාරක් ගාලා ගිනම ටියුබ් මදි වුණා. ඊට වඩා කට්ටිය ගොඩක් ඉල්ලුවා. මේ පාරක් මට හිතෙනවා ලොකු ටියුබ් ප්‍රමාණයක් යයි කියලා. හරි. මේ පාරක් මට මතක හැටියට 2022 ටියුබ් 250ක් විතර ඉන්නේ. ඉතින් ගොඩක් දරුවෝ ගන්නවා කියන අපේ පන්ති වල විතර නෑ. ඒ වුණාට පිටින් ඔයාලගේ ප්‍රී ක්ලාස් එකේ ඉන්න ගොඩාක් අය ටියුබ් තරම් තිබ්බා අපේ පුතේ. ඒක හොඳයි හොඳ ප්‍රවණතාවක්. එන්ජින් නිසා ගැලවීම සහ නැවත සවි කිරීම. මේක හරි භයානකයි. ඉතින් බලන්න. ඔන්න එන්ජින් බ්ලොක් එක තියෙනවා. මේ තියෙන බ්ලොක් එකට ඉසක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔන්න විතර එන්ජින් නිසා වෙනම සම්බන්ධ වෙලා තියෙන්නේ. පුතේ බ්ලොක් එකට එන්ජින් නිසා සම්බන්ධ වෙලා තියෙන්නේ හෙඩ් බෝල්ට් ඇනෝඩ් එක. හරි. එහෙම නැත්නම් අපි කියනවා එන්ජින් මෙහෙදී මෙන්න වගේ ලොකු ඇනෝඩ්. මේ ඇණයක් සාමාන්‍යයෙන් සෑහෙන දිගයි. මේ විදිහට දිග යනක් තියෙනවා, කොට යනක් තියෙනවා. ඒකෝට එන්ජින් එකේ උඩ ඉන යටටම දාපු ඇනෝඩ් තමයි මේවා සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. එන්ජින් ඇන කියලා අපි කියනවා හෙඩ් බෝල්ට් ඇන කියන්නේ මේවලම තමයි. එතකොට මේ තියෙන හෙඩ් බෝල්ට් ඇන සෙට් එකකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ එන්ජින් එකට. දැන් මේක ගලවන්න ලේසියෙන් බෑ අපිට අර සාමාන්‍ය විදියට වඩා. එන්ජින් එකක් උඩ අතර මම ගන්නවා මේ පැත්තේ ගත්තාම අපිට මම මේකට දාලා යන්න අපි හිතමු මෙන්න මේ මැනසෙට් එක තියෙන්නේ කියලා. මොනවා මැත්තම් ටික කියනවා කියලා. අර ඔයා චූටි කාලේ වාහනවල ගැලවුවා වගේ එන්ජින් එක ඇන ගලවගෙන යන්න බෑ පුතේ. එන්ජින් එක ඇන ගලවන ක්‍රමයක් තියෙනවා. හරි. අපි හිතමු චූටි කාලේ ගැලවුවා කොහොමද පටන් ගන්නවා එහෙම එන්ජින් වල ඇන ගලවන්නේ නැහැ. එහෙම එන්ජින් එකක ඇන ගැලවුවොත් වෙන්නේ මෙන්න මේ වැඩේ. එන්ජින් එකක් ගොඩක් හිර වෙලා මේ වැඩෙන් හයි වෙලා තියෙන්නේ. අපි එක පැත්තකින් ඉඳන් ගලවගෙන ගියොත් එහෙම වෙන වෙලේ තමයි එන්ජින් එකක පැත්තකින් ගලවගෙන ගියපුවා මේ පැත්තේ ඉස්සෙල්ලා ඉස්සෙච්ච ගමන් මේ පැත්තෙන් ඇද ගන්න. එක දශමයේ ඇදයක් ඇති ආයේ එන්ජින් එක ඉවරයි. හෙඩ් එක ඇදුනොත් හෙඩ් එක තියන්න ඕන, බ්ලොක් එක ඇදුනොත් බ්ලොක් එක තියන්න ඕන. ඒ හින්දා මෙන්න මේ ඇදේ වළක්වන්න එන්ජින් එකක් ගලවන නියම ප්‍රමිතියක් දීලා තියෙනවා. එතකොට එන්ජින් එක හෙඩ් බෝල්ට් එක ගලවනවා නම් අපි අනුමත කරන්නේ ඉස්සල්ලාම අපි මෙන්න මේ වටේ යන ටික අර්ධව මුළු කරලා යනවා. ඊට පස්සේ තමයි එන්ජින් එක මේ මැද තියෙන ඇනවලට අපි බහින්නේ. එන්ජින් එක වටේ යන අර්ධව මුළු කරලා යනකොට අපි ලේසියකට ගලවන්නේ. අපි හිතමුකෝ එන්ජින් එකේ ඇනේ පළවෙනි ඇනේ මෙතනින් ගලවන්න පටන් ගත්තා කියලා. මේක ගැලවුවොත් පළවෙනි ඇනේ විතර දෙවෙනි ඇනේ විතර මෙන්න මෙහි තියෙන එකක් ගලවන්න. තුන්වෙනි ඇනේ විතර ගලවන්නේ මෙන්න මේ පැත්තේ තියෙන එකක් මොනවා. හරි. හතරවෙනි ඇනේ බොහෝ දුරට මෙන්න මෙහෙ වෙන්න පුළුවන්. හරි. පස්වෙනි ඇනේ මෙන්න මේ හරිය වෙන්න පුළුවන්. හයවෙනි ඇනේ මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. මම ඊතර ටිකක් අරගෙන එහෙනම් 1 ඕම් මෙහෙට ගියා. හරි. මෙන්න දෙක මෙතන. දෙකෙන් තුන ගිහින් තියෙන්නේ මෙන්න මෙහෙ. 4 මෙන්න මෙහෙ. 5 මෙන්න මෙහෙ. 6 ආයේ මෙන්න මෙහෙ. හරි. ඔන්න ඔය විදිහට තමයි එන්ජින් එක ඇඟලෙන්නේ. ඒ කියන්නේ මේකට අපි කියනවා 6 ගලවනවා කියලා. ඉස්සත් දපුරේ හැඩයට ගලවනවා කියලා. හරි. ඒ කියන්නේ එන්ජින් මක එක පෝලෙකට ගලවන ගියොත් ඇද ගන්න හින්දා අපි එන්ජින් එක ඇන ගලවන්නේ එක එක ප්‍රමාණිකවල දෙපැත්තට. පැට්‍රින් වලද මේක වෙනවා. හරි. පැට්‍රිකල් වලදී ඕක සමහරට ගලවන්නත් වෙනවා යන ටික ගලවල වෙන් කරන්නේ නැති ගලවන විදිය පෙන්වන්න වෙනවා. එන්ජින් එකක් නැවත සවි කරන්න එන්න පුළුවන් සමහර ලාවට. ඒකෝට මෙන්න මේ විදිය තමයි අපි එන්ජින් එක ඇන මාරුවට ගලවන්නේ. හරි. මෙහෙම ගලවලා ඊළඟට අපි කරන්නේ මෙන්න මේ මැද ඇන ටිකට පස්සේ තමයි අත තියන්නේ. ඔන්න මැද ඇන ටික මොවිනම දින්නම්. මැද ඇන දෙකට අපි අත තියන්නේ පස්සේ. වටේ යන අර්ධ බුරු කරාට පස්සේ පුතේ මෙන්න මේ තියෙන මැද ඇන දෙක ඊළඟට අපි අර්ධ බුරු කරනවා. හේතුව මැද ඇන ටික බුරු කරගත්තේ නැති වුනහම එන්ජින් එක අල්ලන් ඉන්නවනේ හෙඩ් එක. බ්ලොක් එක හෙඩ් එක අල්ලගෙන ඉන්නේ මැදින්. හරි වටේ යන ටික බුරු කරාට අවුලක් නැහැ හෙඩ් එක ගැලවෙන්නේ නැහැ හැමුණාම.
අන්න ඒ හින්දා අපි මැද යන ටික පස්සේ තමයි බුරුල් කරන්න පටන් ගන්න. ඔන්න ඕක තමයි අපි මේකෙදි ඉස්සලම කරන්නේ. හරි. එහෙනම් අපි ඊට පස්සේ මේ ටික සම්පූර්ණයෙන්ම මෙහෙම බාගෙන බුරුල් කරන්න ගිහිල්ලා මැද යන ටිකක් බාගෙන බුරුල් වුණාට පස්සේ මේ හැම එනයක්ම කරකවලා හෙඩ් එක ගන්නවා එළියට. ගත්තාම කොයි වගේද? ගත්තාම මෙන්න මේ වගේ. ඔන්න ඔය වගේ. කෙලවුවම මේ වගේ. මේකට අපි කියනවා ගෑස්කට් මතු තලය කියලා. මෙන්න මේකේ තියෙන උඩ මතු තලය. මෙන්න මේ තියෙන ගෑස්කට් මතු තලය කොහොමද කියලා අපි චෙක් කරන්න ඕනේ. හරි රවුමට ගැලවුවොත් පුතේ එක පැත්තකට ඇද වෙනවා. මේ පැත්තට ගලවන්න ගියොත් මේ පැත්තේ තියෙන නැති ටික බුරුල් වෙච්ච ගමන් මේ පැත්තෙන් පොඩ්ඩක් ඉස්සෙන්න ගන්නවා එන්ජින් එක. ඒකයි අපි රවුමට ගලවන්නේ නැත්තේ. එක එක විදිහට ගලවන්නේ මෙහෙන් පටන් ගත්තාම මෙහෙන් ඊළඟට ආයෙ මෙහෙන් ඔය වගේ සික්සැක් ගලවන්නේ. මෙන්න මේක මාරුවෙන් මාරුවට ගලවන්න ඕනේ හින්දා. හරි. ඒකයි ගොඩක් වෙලාවට වෙන්නේ. හරි ඊට පස්සේ මෙන්න මේ ගෑස්කට් එක ගලවලා ගත්තට පස්සේ ගෑස්කට් මතු තලයේ එන්ජින් බ්ලොක් එකේ තියෙන මෙන්න මේ මතු තලය. හරි අපි ගන්න එන්ජින් බ්ලොක් එකේ තමයි මේක තියෙන්නේ. එන්ජින් බ්ලොක් එකේ තමයි මේක තියෙන්නේ. මෙන්න මේ එන්ජින් බ්ලොක් එකේ උඩ මතු තලය හරි ස්මූත්ද කියලා බලන්න ඕනේ. හරි කොහෙවත් තැනක ඩැමේජ් එකක් තියෙනවද? කොහේ හරි තැනක ලීක් එකක් වෙලාද? ගෑස්කට් එකට මොකද වෙලා තියෙන්නේ? මේවා විකාදනය වෙලාද කියලා බලන්න ඕනේ. පුතේ විකාදනය වෙලා තිබ්බොත් බැරි වෙලා මේ වගේ දැන් ගෙවිලා තිබ්බා කියලා හින්දානේ එන්ජින් එක. මේවා විකාදනය වෙලා තිබ්බා කියලා හිතන්න. එන්ජින් එක විකාදනය වෙලා තිබ්බොත් අපි මෙන්න මේ ටික චීන චට්ටි නම් චීන චට්ටි වලින් පාස් කරනවා. චීන චට්ටි වලින් පාස් කළා ඊට පස්සේ අපි මේක එන්ජින් බෝර් කරන්න දානවා. ඊළඟට තමයි අපි එන්ජින් එක බෝර් කරන්නේ. චීන චට්ටි වලින් පාස් කරලා ඉවරලා අපි මේකට මේ වගේ ඇතුළට මැෂින් එකක් බස්සලා ගානට වටේට කපනවා. හරි. ඔන්න ඕකට අපි කියනවා එන්ජින් එකක් බෝර් කරනවා කියලා. අන්න එතකොට අපිට මේක කිසි අවුලක් නැතුව දුවගෙන යන්න පුළුවන්. එහෙම කරලා උඩ වතුරේ මොන හරි වෙලා තියෙනවා නම් බලන්න ඕනේ මෙන්න මේ වතුර තියෙන තැන සමහර වෙලාවට ගෙවිලා තියෙන්න පුළුවන්. මේ වගේ ලොකුවට තියෙන වතුර තියෙන තැන. මෙන්න වතුර තියෙන තැන ගෙවිලා තියෙන්න පුළුවන්. ඒවා ගෙවිලා තියෙනවා නම් ඒවත් අපි පාස් කරනවා. පාස් කළා මෙන්න මේ උඩ මුණත මේ මුණතත් කපලා දානවා. මේ මුණත කපනකොට අපි කියනවා එන්ජින් එකක් පේස් කරනවා කියලා. මේ මුණත අපි කපනකොට කියන එන්ජින් එකක් පේස් කරනවා කියලා. එතකොට එන්ජින් එකේ මෙන්න මෙහෙම හෙඩ් එකයි බ්ලොක් එකයි දෙකම බලන්න ඕනේ මේ විදිහට තියෙනවද කියලා. බ්ලොක් එකෙත් මේ පැත්ත බලන්න ඕනේ හෙඩ් එකෙත් මේ පැත්ත බලන්න ඕනේ. ඔය දෙකම හරියටම තියෙනවා. චෙක් කරලා බලලා කිසිම ලීක් එකක් නැත්තම් අන්න දැන් අර කැඩිච්ච ගෑස්කට් එක අයින් කළා. අපි මොකද කරන්නේ? මේකට ගේනවා ගෑස්කට් එකක්. ඔන්න අර කැඩිච්ච ගෑස්කට් එක ඉවරයි. දැන් අපි මේකට මොකක් හරි හරියට සෙට් කරන ගෑස්කට් එකක් ගේනවා. හරි. ඔන්න අපි ගෑස්කට් එකක් ගේන්න යනවා. හරි අර ගෙවුනාට පස්සේ අපි මෙන්න මේකට ගැලපෙන ගෑස්කට් එකක් ගෙනල්ලා මේ ගෑස්කට් එක අර උඩින් තියෙනවා. මේ ගෑස්කට් එක මේක උඩින් තියෙනවා. ගෑස්කට් එක මේක උඩින් තියලා මොකද කරන්නේ? මේක අලවන ද්‍රාවක ගෑස්කට් එකක් අලවන්න වෙනම ගම් වර්ග තියෙනවා. මේ තියෙන හීට් සිංක් වර්ග දාලා මේක හරියටම ෆික්ස් වෙන්න අලවනවා. හරි සමහරට එන්ජින් හෙඩ් එකේ අලවලා අපි බ්ලොන්ඩේ තියෙනවා. සමහර අය බඩේ අලවලා හෙඩ් එක තියෙනවා. දෙවිදියටම කරනවා. ඒ කරන විදිහකට කරලා මේකේ කොළු රොඩු වැලි මොනවත් නැති වෙන හොඳට පිරිසුදු කරලා අපි උඩ එක මේකට ගෙනල්ලා වහන එක තමයි කරන්නේ. හරි. දැන් ඔන්න පරිසුදු වෙනම් මුලින් නම් මතක් කරන්නම් මම කොහොමද කරන්නේ කියලා. එන්ජින් එකක හෙඩ් එකක් ගලවන්න යනකොට එන්ජින් එකෙන් හෙඩ් එකේ තියෙන එන්ජින් නැන. එහෙම නැත්නම් අපි කියන හෙඩ් බෝල්ට් ඇන. හෙඩ් බෝල්ට් ඇන ගලවනවා 6 සැක් විදියට. ඉසඩ් අකුරේ හැඩයට. ඉසඩ් අකුරක් විදියට. හරි එකම විදියට ගලවගෙන යන්න නැතුව ඉසඩ් අකුරක් විදියට එන්ජින් එකේ වටේ තියෙන ඇන ටික ගලවනවා. ඊට පස්සේ එන්ජිමේ තියෙන මැද ඇන ගලවනවා. වටේ තියෙන ඇන ගලවනකොට අපි කරන්නේ වටේ ඇන අර්ධව බුරුල් කරනවා. අර්ධව බුරුල් කරලා ඉවරනහම මැද ඇන ටික අර්ධව බුරුල් කරනවා. ඊට පස්සේ මුළු එන්ජින් එකම සම්පූර්ණයෙන් ඇන ටික ගලවලා අපි අහකට ගන්නවා. අරගෙන එන්ජින් හෙඩ් එකේ එන්ජින් බඳේ එහෙම නැත්නම් එන්ජින් බ්ලොක් එකේ දෙකේම ගෑස්කට් මතු තල දෙක පරීක්ෂා කරනවා. ගෑස්කට් එක සවුත් වෙලා නම් අලුත් ගෑස්කට් එකක් දානවා.
එන්ජින් එකේ බෝර් කැපිලා නම් අපි එන්ජින් එක බෝර් කරනවා. ස්ලිව් ගෙවිලා නම් අලුත් ස්ලිව් දානවා. ස්ලිව් දානවා කියලා කිව්ව දානවා. එන්ජින් එකේ මෙන්න මේ තියෙන මතු තල දෙක ගෙවිලා නම් එන්ජින් දෙක පේස් කරනවා. ගෙවලා දානවා එන්ජින් දෙක. හරි පොඩි ලයින් එකක් ලාවට අල්ලලා ගෙවනවා. ප්ලේන් මැෂින් එකකට දානවා. එතකොට මෙන්න මේ ඔක්කොම කරලා ඉවරනාට පස්සේ අලුත් ගෑස් කට් එක මේක උඩින් තියලා අපි දාන ද්‍රාවණ දාලා අලවලා අපි එන්ජින් හෙඩ් එක ආයේ බද උඩින් තියනවා. දැන් ඊළඟ වැඩ. දැන් හයි කරන්න. දැන් කලින් මොකද කරේ? වටේ තියෙන අන බුරුල් කරලා මැද යන බුරුල් කරානේ. දැන් හයි කරනකොට ඒක අනිත් පැත්ත. හයි කරනකොට මොකද? මේ මැද යන ටික අපි අර්ධව තද කරලා ඊට පස්සේ වටේ යන තද කරන්න පටන් ගන්නවා. මැද යන අර්ධව තද කරා ඊට පස්සේ වටේ යන තද කරා. අර්ධව තද කරලා ඉවර වුණාම සම්පූර්ණයෙන් තද කරන අපි පද කරන්නේ නිෂ්පාදකයා කියලා තියෙන විදිහට. එන්ජින් එක හදපු කම්පැනි එකයි කියලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණවලට විතරක් මේක හිර කරන්න. ඊට වඩා හිර කරන්න එපා. අන්නේ නිෂ්පාදකයා කියලා තියෙන විදිහට විතරක් ටෝක් රින්ච් එකක් අරගෙන අපි අදාළ ටෝක් එක දීලා. ඒ කියන්නේ යාලා කියලා තියෙනවා මෙන්න මෙච්චර නිව්ටන් ගානකින් කරකවන්න කියලා. ඒතර ටෝක් රින්ච් එකක් අරගෙන ටෝක් රින්ච් එකකින් අපි හරියටම ටෝක් කරනවා. මෙන්න ඒ දීලා තියෙන ගාන. අන්න එහෙම කරකුවා නම් එන්ජින් එකක් කම්ප්ලීට් ඉවරයි වැඩේට. ඔන්න ඕක තමයි සම්පූර්ණ එන්ජින් එකක් ගලවලා හයි කරන ක්‍රියාවලිය. හරි ලියමු ලියාගන්න. එන මුල ඉඳන් අපි කරුණු විදියට දෙන්නම් මම ලියන්න පුතේ. පළවෙනි එක. ලියන පළවෙනි එක. එන්ජින් හිස සහ බඳ සම්බන්ධව නැන එන්ජින් හිස සහ බඳ සම්බන්ධව නැන එන්ජින් හිස සහ බඳ සම්බන්ධව නැන අපි ඒකට කියනවා ලියාගන්න ඕක තමයි හැමෝම head bolt යන පළමුව දෙපස පිටි ඔමලි පළමුව දෙපස පිහිටි යන වලින් අරබා මොකද මේ ඉස්සලාම ලියුවේ මෙහෙමයි එන්ජින් මිස බදෙන් සම්බන්ධව නැන වෙන head bolt යන බද වෙන මොකද වේ බුරුල් කිරීමේදී පළමුව සියලු වෙන අර්ථ වශයෙන් බුරුල් කර දෙවනුව සම්පූර්ණයෙන් බුරුල් කර යුතු වෙයි. හරි. මෙහිදී පළමුව දෙපස පිහිටි යන වලින් ආරම්භා මෙහිදී පළමුව දෙපස පිහිටි යන වලින් ආරම්භා දෙපස පිහිටි යන වලින් ආරම්භා දෙපස පිහිටි යන වලින් ආරම්භා ක්‍රමයෙන් මැද පිහිටි අන දෙසට ගමන් කළ යුතුය. ක්‍රමයෙන් මැද පිහිටි අන දෙසට ගමන් කළ යුතුය. ක්‍රමයෙන් මැද පිහිටි අන දෙසට ගමන් කළ යුතුය. අපි පොඩි ඩයග්‍රෑම් එකක් අඳින්න වෙන කරලා දැක්කේ. නැත්නම් තේරෙන්නේ නැහැ නේද? මෙන්න ඉදාමු වෙන 1 2 3 4 5යි 10යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි මට ලොකු ඩලින් කිව්වේ හරි. ඔන්න ගලවන පිළිවෙල මම දානවා ටිකක් මේ ටික. සර් ටික ටික් ගන්න මොකද්ද? ටික් ගන්න වැන් එකක් දාන්න. ඔන්න ගලවන පිළිවෙල දානවා මම නිකන් වීඩියෝට වගේ දැනගන්න. ඔන්න මෙතනින් පටන් ගන්නවා කියලා හිතමු. මේක එක මේක දෙක. හරි. ඊට පස්සේ 3. හරිද? මෙහි 4. ඊළඟ 5 මෙහි. 6 මෙහි. 7 මෙහි. හරි 8 මෙහි
9 මෙහෙ 10 ඕම් මෙහෙට ගියා මෙතනින් මෙහෙට ආවා මෙතනින් මෙහෙට යනවා මෙතනින් මෙහෙට එනවා මෙතනින් මෙහෙට යනවා ඊට පස්සේ ආයේ මෙතනින් මෙහෙට යනවා ඊට පස්සේ ආයේ මෙහෙට එනවා මේ 9 මෙහෙ මෙතනින් 10 මෙහෙ හරි ඔන්න ඊට පස්සේ තමයි මේ ටික ගලවන්නේ මේ ටික පස්සේ අන්තිමට 11 12 10 විදිහට ගැලවෙන්නේ මැදයන් එච්චර අදාළත්වයක් නැහැ වටේ යන ටික තමයි අපි බලන්නේ මැදයන් ටික අපි හොදායි මංක දාන්න නැතුව වටේ යන ටික තමයි 6 එක ගලවන්නේ මැදයන් අපිට අදාළ නැහැ ඕ දාගන්න ඕවවට ඔයා ගොඩක් තැන් වල කරන්නේ නැහැ පුතේ ඕන් දාගන්න දැන් මේකම නෙමෙයි පිළිවෙල ඈ දැන් කාට හරි හිතයි මේ සර් දුන්න එක මෙතන පිළිවෙල කියලා නෑ එක එක්කෙනා ගටන් ගන්න තැන් අලුව වෙනස් වෙනවා මන් දුන්නේ එකක් ඔය ඕක අනික් අතට එන්නත් පුළුවන් තව ටයිප් එකක් දෙන්න වෙනවා හරි එකක රෝලෙන් පටන් ගන්න පුළුවන් මෙතන එක පටන් ගත්තා කියලා හිතන කවුරු හරි මේක පටන් ගන්න මේක පටන් ගත්තොත් මෙතන 2 මෙතන 3 එතන 4 මෙතන 5 මෙතන 6 මෙතන 7 8 9 10 ඒක අඳින්න බෑ ඉතින් අඳින්න එපා නේද මොකද දෙක දාන්න හරි හරිනේ හොදා ගන්න ඉතින් ඊට පස්සේ ඊළඟ අපිට දාලා යන එන්ජින් දිසක් නැවත සවි කිරීමට පෙර එන්ජින් දිසක් නැවත සවි කිරීමට පෙර එන්ජින් දිසක් නැවත සවි කිරීමට පෙර එන්ජින් මිසක් නැවත සවි කිරීමට පෙර ගෑස්කටේ සවිවන මතු තලය ගෑස්කටේ සවිවන මතු තලය පරීක්ෂා කළ යුතුය ගෑස්කටේ සවිවන මතු තලය පරීක්ෂා කළ යුතුය ගෑස්කටේ සවිවන මතු තලය පරීක්ෂා කළ යුතුය එසේම ඒවා නැවත සවි කිරීමේදී එසේම ඒවා නැවත සවි කිරීමේදී එසේම ඒවා ගෑස්කට් මතු තලයේ බං මේකට මදු සමයමයි එන්නේ හරි ගෑස්කට්
මතු තලය එන්ජින් මිසක් නැවත සවි කිරීමට පෙර ගෑස්කට් සවි වන මතු තලය පරීක්ෂා කළ යුතුය. පරීක්ෂා කළ යුතුය. නෑ ගෑස්කට් ගන්න මොට්ටයක් දුන්නේ නැහැ. ගෑස්කට් ගැන මම දෙන්නම් ඉස්සරහ මොට්ටය. එසේම ඒවා නැවත සවි කිරීමේදී පළමුව එන්ජින් හිසෙහි මැද කොටසෙහි ඇන තද කළ යුතු අතර එන්ජින් හිසෙහි මැද කොටසෙහි ඇන තද කළ යුතු අතර ක්‍රමයෙන් දෙපසට ලබන සති ගෑස්කට් ගැන වෙනම ඔට්ටයක් දෙන්නම. ක්‍රමයෙන් දෙපසට ගමන් කළ යුතු වෙයි. මම ගෑස්කට් ගැන ටියුට් එකේ දාලා නැහැ. මම නෝට් එකක් වෙනම ලබන සති දෙන්නම්. ක්‍රමයෙන් දෙපසට ගමන් කළ යුතු වෙයි. මෙහිදීද පළමුව අර්ධ වශයෙන් ඇන තද කළ යුතු අතර දෙවනුව නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති නියමිත ව්‍යාවර්ත යෙදීම අත්‍යවශ්‍ය වේ. නියමිත ව්‍යාවර්ත යෙදීම අත්‍යවශ්‍ය වේ. යටි ලියන්න මෙම කරුණු නිවැරදිව සිදු කිරීමෙන් එන්ජිමක් නැවත සවි කිරීමේදී සහ ගැලවීමේදී ඇදවීම වළක්වා ගත හැකි අතර එන්ජින් බද සහ හිස අතර අවශ්‍ය මුද්‍රා තත්ත්වය පවත්වා ගත හැක. අවශ්‍ය මුද්‍රා තත්ත්වය පවත්වා ගත හැක. ඔය එන ගාන වෙනස් වෙන්න පුළුවන් පුතේ. අයියෝ. ඕ මේක ලොකුඩාක් වෙන්නත් පුළුවන්. එන 6ක් 7ක් තියෙන්නත් පුළුවන්. මේක මම දුන්නේ මේ සාම්පල් එකක්. හොඳට මතක තියාගන්න. හරි මේ සාම්පල් එකක් දුන්නේ මම. එන ගාන වෙනස් වෙන්න පුළුවන්.
හරි එන්ජින් බඳ හා ඉස අතර අවශ්‍ය මුද්‍රා තත්ත්වය පවත්වාගත හැක. හරි මේ තියෙන්නේ දැන් මේක මේ ට්‍රිවිල් යන්නේ ට්‍රිවිල් එකක් වුණත් මේකෙත් එන්ජින් හෙඩ් එකයි බඳයි වෙන වෙනම තියෙනවා. මේ තියෙන්නේ බඳ කොටස. හෙඩ් එක නෙමෙයි බඳ කොටස. මේ තියෙන්නේ එන්ජින් හෙඩ් එකේ හෙඩ් සෙට් වෙන ගෑස්කට් මතු තරයි තමයි මේකේ මේ තියෙන්නේ. මෙච්චරයි මේකේ තියෙන්නේ. මේ ගොඩක් දේවල් නේද? මෙන්න මේ තියෙනවා සිදුරු 6ක්. ඒ සිදුරු 6න් එන්ජින් හෙඩ් මොකද හෙඩ් බෝල්ට් යන වලට සිදුරු දෙකක් විතර යනවා. ඊට පස්සේ ඔන්න එන්ජින් බෝර් එක මේ තියෙන ඇතුළේ සිලින්ඩර්ස් ටික. මේක තමයි ගෑස්කට් මතොද මේ හැඩේටම කපපු තහඩු කෑල්ලක් තියෙනවා සමහරවල්. මේක තහඩු වෙන්නත් පුළුවන්, කඩදාසි මේ කාට්‍රේජ් එකක් වෙන්නත් පුළුවන්. ඔන්න වගේ එකක් තමයි. ඒතර මේ වාහන වල මේ වගේ සෙට් 4ක් විතර පොලිමට තියෙනවා. හරි. මේ එහෙනම් ඔන්න අපි එන්ජින් හෙඩ් එකයි, එන්ජින් ඉසයි, එන්ජින් හෙඩ් එකයි, එන්ජින් බඳයි දෙකම බෝඩ් එකේ දෙන ෆොටෝ එකක්. කැමරාවක් නැහැ මම දාන්න. ලොකු දෙයක් නෑ මතේ නිකන් පොඩි සාමාන්‍ය දෙයක් අතර තියෙන. හරි. එහෙනම් ඔන්න ওই දෙකම ඉවරයි. අපි තෙල් දෙන එහෙනම් ලබන සතියේ තියමු. දැන් 9:00මාරක් වෙලා සමහර අය 9ට ක්ලාස් කියලා කිව්වා. එයාලා පවුනේ. හරි ලබන සතිය මම 6 වෙනකොට පටන් ගන්න try එක දෙන්නම් උපරිමයට 7 වුණේ අදත් මේ පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ හින්දා අපි එහෙනම් අදට ඔතනින් වැඩසටහන ඉවර කරමු. ඔන්නේ නම් ඔයාලට අදත් දන්නේ නැති ගොඩක් જાති ඉගෙන ගන්න නැති ගෑස්කට් යන ගොඩක් දේවල් ඉගෙන ගන්න නැති. කොහොමද මේක වෙන්නේ කියලා ඉගෙන ගන්න නැති. ඉතින් ඒ හින්දා මේ ඔන්න ගොඩක් කරුණු අද එකතු වුණා ඔයාලටත්. හරි. හෙට ක්ලාස් තියෙනවා උදේ. හෙට 22 ගියයි උදේ 7:00මාර 10:00මාර සිවිල් ක්ලාස් එක තියෙනවා. හරි. පරිස්සමෙන් ඉන්න ඕනේ පුතේ. පන්ති ගැන පොඩ්ඩක් අනික් අයට ප්‍රචාරණය දෙන්න පුළුවන් විදියට වීඩියෝස් ටික ඔයාලා ෂෙයා කරලා දෙන්න. මේ සතිය අපි සබ්ස්ක්‍රයිබර්ස් 1000 පණිනු කොහොම හරි කරලා හරියන්න කරන්න පුළුවන් උපරිම ටික කරලා දෙන්න. ක්ලාස් වල ජොයින් වෙන්න ඉන්න කැමති අය මේ නම්බර්ස් එකෙන් එකට මෙසේජ් කරලා ජොයින් වෙන්න. හරි. එහෙනම් ඔයාලට ලස්සන හින දකින්න පුළුවන්. සුවබර මේ නිදිබර. හරිද? රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ගෙවල් වලටලා ඉන්න ඕනේ මගේ දරුවෝ ටික. ලබන සතිය අපි නැවත හම්බෙනකම්. හරි. එහෙනම් අයිබෝන් කොටම